ඩේටා කාඩ් එකක් ගන්නව සල්ලි නැහැ. හරි ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. එහෙම අතරේ ඔයාලා වාසනාවන්තයි. ඔයාලට මේ දේවල් ලැබුණානේ. එහෙනම් ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. උපරිම ප්‍රයෝජනෙ ගන්න. නැත්නම් ඒක ඇත්තමයි. රෝදේ මගින් පොළොව මත බලය ඇති කරන්නේ පිළිපස්සට. එහෙනම් පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරන්නේ කොයි පැත්තටද? ඉදිරියට. ඉදිරියට. ඉතින් පේනක අපි යෝගට් හැන්දා එහෙම නැත්නම් මේ ටූත් පික් එකක් අරගෙන අපි මේ කාමුලේ ඇතුළේ පැත්ත පොඩ්ඩක් මෙහෙම හොඳයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුරබදාලා සියලුම දෙනාට. එහෙනම් අපි 10 වසර ගණනයේ පාඩමේ අන්තිම ටික සහ ඊට පස්සේ අලුත් පාඩම පටන් ගන්න සූදානම් වෙන්නේ. ඝර්ෂණයේ පාඩම අපි කරගෙන ගියේ. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ බලපාන ආකාරය අපි කතා කරා. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්බ ප්‍රතික්‍රියා බලපාන ආකාරය අපි කතා කරගෙන ගියා. හරිද? ඔය පේන්නේ පේන්නේ? ඔව්. ඔය පේන දේ දිහා බලන් ඉන්න. හරි? අද අපි බලමු ඊළඟට මේක හොඳට මතක තියාගන්න. ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ නැහැ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වුණත් අඩු වුණත් ඝර්ෂණ බලය එකයි. ඒක බලපාන්නේ නැහැ. ඒක ඔයාලා කොහේට අරුවක් දාලා ලියා ගන්න මෙහෙම ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලයේ බලපෑමක් නැත. ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලයේ බලපෑමක් නැත. ඒක අනිවාර්යයෙන් ලියලා තියාගන්න. වර්ගඵලයේ වැඩි වුණා වර්ගඵලයේ අඩු වුණා කියලා ඝර්ෂණ බලය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. ඔය රයිට් යන්නකෝ ඒක. බලපාන්නේ සාධක දෙකයි. එකක් පෘෂ්ඨවල ස්වභාවය අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව. එකක් පෘෂ්ඨවල ස්වභාවය අභිලම්බ ප්‍රතික්‍රියාව. ওই දෙක විතරයි බලපාන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් බලපාන්නේ නැහැ. හරි? හොඳයි. දැන් අපි එහෙනම් බලමු ඝර්ෂණ බලයේ ඇති ප්‍රයෝජන. ආයි පාරක් කියන්නකෝ. ඝර්ෂණ බලයේ ඇති ප්‍රයෝජන. ඝර්ෂණ බලයේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා බලමු. හරි? දැන් ඔයාලා ඇවිදිනවා. ඔයාලට ඇවිදිනකොට ඝර්ෂණ බලය ඔයාලට ඕනේද? ඇවිදින්න ඝර්ෂණ බලයක් ඕනේ. ඉස්සෙල්ලා කියපු එක ආයි කියන්නකෝ. ඉස්සෙල්ලා කිව්වේ මෙහෙම ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලයෙහි බලපෑමක් නැත. ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලයෙහි බලපෑමක් නැත. හරි. දැන් අපි බලමු ඝර්ෂණ බලය මේ කොහොමද අපිට ප්‍රයෝජනද? ඇවිදින්න ඝර්ෂණ බලය ඕනේද? ඇත්තටම ඇවිදින්න ඝර්ෂණ බලය ඕනේද? හා? ඇවිදීමේ ඝර්ෂණ බලය ඇත්තටම ඕනේද? බලමු ඇත්තටම ඕනේද කියලා. මෙන්න තියෙනවා පොළව. හරි? මෙන්න තියෙනවා පොළව. මේ තියෙන්නේ පාදයක්. ඔය පාදය. මොනවා පාදයක් යන්දා. දැන් මට කියන්නකෝ මේ දැන් ඔයාලා ගෙදර ටයිල් දාපු බිම එහෙම නැත්නම් සිමෙන්ති දාපු බිම කවුරු හරි පවුඩර් ගොඩාක් දාලා අතුල්ලා තියෙනවා පවුඩර් දාලා. ඔයාලා අඩිය තියලා යන්න ගියොත් මොකද වෙන්නේ? ලිස්සල වැටෙනවනේ. ඒ ලිස්සල වැටුනේ ඝර්ෂණ බලය වැඩි නිසාද අඩු නිසාද? ඝර්ෂණ බලය අඩු නිසා. ඝර්ෂණ බලය අඩු නිසා. එහෙනම් දැන් මම උනත් දැන් මෙතන මේ ඇවිදිනවා. මට මෙහෙම ඇවිදින්න මේ පුළුවන්කම ලැබුණේ. හරිද? ඔයාලා පාරේ ඇවිදිනවා, ඔයාලා ගේ වටේ ඇවිදිනවා, දුවනවා, සෙල්ලම් කරනවා. ඒ හැම වෙලාවකම ඔයාලා ලිස්සල වැටෙන්නේ නැත්තේ ඝර්ෂණ බලයක් තියෙන නිසා. ඔයාලා ලිස්සල වැටෙන්නේ නැත්තේ ඝර්ෂණ බලයක් තියෙන නිසා. හරිද? එතකොට ඝර්ෂණ බලය අඩු වුණොත් ලිස්සන දැන් බලන්නකෝ ඔයාලා මඩේ යනකොට එකපාර සමානට ලිස්සල ගිහලා වැටෙනවා. ඒ ලිස්සන්නේ ඝර්ෂණ බලය අඩු වෙච්ච නිසා. මෙන්න මේක දැන් බලමු. හරිද? ඇවිදිනකොට ඝර්ෂණ බලය කොයි පැත්තටද ඇවිදින්න ඇති වෙන්නේ කියලා බලමු අපි. දැන් මේ පුද්ගලයා ඇවිදිනවනේ. දැන් ඔයාලා හිතන්න ඕනේ ඇවිදිනවා. ඇවිදිනකොට මොකද වෙන්නේ බලන්න දැන් ඔන්න හිතෙන් හිතා ගන්න. ඇවිදිනවා. ඇවිදිනකොට අපි හැම වෙලාවෙම කරන්නේ ඔන්න බලන්න. ඇවිදිනකොට ඇවිදීම සඳහා අවශ්‍ය බලය ලබා ගන්නේ
ඉස්සරහින් තියෙන කකුලෙන්ද පිටිපස්සේ කකුලෙන්ද? පිටිපස්සේ තියෙන කකුල. මේ හිත බලනකොට එමෙන් ඇවිදින්න දැන් වල හිතෙන් නිකන් නැත්තම් ඔය ඉන්න තැන නැගිටලා ඇවිදින්නකො බලන්න. ආය පේන එකක් එමත්. පිටිපස්සේ තියෙන කකුලෙන් හැම වෙලාවෙම පසුපස තියෙන කකුලෙන් නේද මේ ඇවිදින්න තල්ලුව ගන්න අපි. හැම වෙලාවෙම පිටිපස්සේ තියෙන කකුලෙන් තමයි තල්ලුව ගන්න. ඒ කියන්නේ පිටිපස්සේ කකුලෙන් පිටිපස්සේ කකුලෙන් ඉස්සරහා කකුල මෙහෙම අපි ඉස්සරහා කකුල මෙහෙම විදිහට එක මෙහෙම තියෙන එක කරන්නේ. ඉදිරි කකුල මෙහෙම තියෙනවා. ඉස්සරහා කකුල මෙහෙම අපි උස්සලා තියෙනවා. පිටිපස්සේ තියෙන කකුල අපි නිකන් පස්සට තල්ලු කරනවා වගේ එකක් නේද කරන්න වෙන්නේ. පිටිපස්සේ තියෙන කකුල පස්සට තල්ලු කරනවා වගේ එකක් නේද කරන්නේ අපි. පොඩ්ඩක් බලන්න කල්පනා කරලා අපි අඩිය තියලා ඇවිදිනකොට පිටිපස්සේ කකුල නිකන් පස්සට තල්ලු කරනවා වගේ. පස්සට තල්ලු කරනකොට මේ පොළව ළඟින් මෙතනින් කකුල ලිස්සලා පස්සට යන්න හදනවා මෙන්න මේ. හරිද? මේ වෙලාවේදී මේ පොළව මගින් ඝර්ෂණ බලය මෙන්න බලන්න. පොළව මගින් මෙන්න ඝර්ෂණ බලය ඉස්සරහට එනවා. වැදගත් දෙයක්. වැදගත් කරුණක්. අපි ඇවිදිනකොට ඝර්ෂණ බලය තියෙන කොයි පැත්තටද යනවා? අපි ඇවිදිනකොට ඝර්ෂණ බලය තියෙන කොයි පැත්තටද? ඉස්සරහට ඝර්ෂණ බලය ඉස්සරහට. අපි ඇවිදිනකොට ඝර්ෂණ බලය තියෙන්නේ ඉදිරියට. ඕන්න. අපි ඇවිදිනකොට ඝර්ෂණ බලය තියෙන්නේ ඉදිරියට. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? පොතේ ලියාගන්න මෙහෙම තරුවක් දාලා ලියාගන්න පොතේ. ඇවිදින විට පොළව මගින් පාද මත ඇවිදින විට පොළව මගින් පාද මත ඉදිරියට ඝර්ෂණ බලය ඇති වේ. ඉදිරියට ඝර්ෂණ බලය ඇති වේ. ඇවිදින විට පොළොව මගින් පාද මත ඉදිරියට ඝර්ෂණ බලය ඇති වේ. මේක අඳගන්න. ඉක්මන මේක අඳින්න. අර දුවනකොට එන උල් කපත්තු දාන්නේ ඒකනේ. ඝර්ෂණ බලය වැඩි කර ගන්න ඕනේ පොළොව මත. ඝර්ෂණ බලය වැඩි වෙන්න ඇවිදින්න පුළුවන් මේ කියන්නේ දිවීම හැකියාව වැඩි වෙනවා. මේ වෙලාවේදී ඇවිදිනකොට ඝර්ෂණ බලය අපිට උදව් වෙනවා. පිටිපස්සට බලය යොදවද්දී ඝර්ෂණ බලය ඉස්සරහට තියෙනවා. අපි යන්නේ ඒක ඉස්සරහට. කාර් එකක සාමාන්‍යයෙන් එන්ජිම මගින් කරකවන්නේ ඉස්සරහා රෝදෙට පස්සේ රෝදෙට? පස්සේ රෝදය. පස්සේ රෝදය. ආනේ පස්සේ රෝදේ දැන් තියෙන ඒවා නම් ඉස්සරහා රෝදේ කරකවන්නේ. සාමාන්‍යයෙන් පිටිපස්සේ රෝදේ තමයි කරකවන්නේ. හරිද? ඕනම වාහනයක ගත්තොත් පිටිපස්සේ රෝදේ තමයි කරකවන්නේ. හැබැයි දැන් අලුතින් එන වාහනවල කාර් වල නම් ඉස්සරහා රෝදේ කරකවන්නේ. අපේ කාර් එකේ ඉස්සරහ අලුතින් එන ඒවා ඉස්සරහා රෝදේ තමයි කරකවන්නේ. right මේ පසුපස රෝදයට එන්ජිම සම්බන්ධ මෝටර අතයක්. පසුපස රෝදයට එන්ජිම සම්බන්ධ මෝටර අතයක් තමයි මේ තියෙන්නේ. හරි?
පසුපස රෝදයට එන්ජිම සම්බන්ධයි. එහෙනම් මේකේ කැරකෙන්නේ මොන රෝදයේද? එන්ජිමකින් කරකවන්නේ මොන රෝදයේද? පිටිපස්ස රෝද. පිටිපස්සේ රෝදේ එන්ජිමකින් කරකවන්නේ. පිටිපස්සේ රෝදේ. ඔව්. දැන් මේ කාර් එක ඉස්සරහට යනකොට නහගන්න. මේ කාර් එක ඉස්සරහට යනකොට රෝදේ කැරකෙන්න ඕනේ මේ පැත්තටනේ. මේ හරි. රෝදේ කැරකෙන්නේ මේ පැත්තටනේ. මෙහෙම. එතකොට පොළොව ළඟින් රෝදේ කැරකෙන පැත්ත බලන්න. මට කියන්න මෙන්න මේ වෙලාවේදී පොළොව මගින් රෝදය මත පොළොව මගින් රෝදය මත ඝර්ෂණ බලය ඇති කරන්නේ කොයි පැත්තටද? ඉස්සරහට. කල්පනා කරලා කියන්න. පිටුපසට. පිටිපස්සට. වාහනේ යන්නේ ඉස්සරහට. පිටිපසට. පිටිපස්සට. පිටිපසට. පිටිපස්සට. පිටිපස්සට තියන්නේ. පිටිපස්ස. තව උත්තර තියෙන කට්ටිය කියන්නේ. එක්කෙනෙක් කියනවා නම් ඉස්සරහට කියලා. කවුරුද එක්කෙනෙක් කිව්වා ඉස්සරහට කියලා? කතා නොකර ඉන්න එපා. හරිද මේ? ඔයාලට උගන්වන්නේ ඉදිරියට. ඉස්සරහ. ඔන්න දැන් ඔන්න මෙන්න මේ කොටස හරි. මෙතන මේ ටයර් එක පොළවේ ගෑවෙන තැන මේ ටයර් එක පොළවේ ගෑවෙන තැන මම මෙතන ලොකු කරලා අඳිනවා මෙතන. හරිනේ? ඔන්න බලා ගන්න. මේ පොළව මේ තියෙන්නේ පොළව මේ ටයර් එක ගෑවෙන තැන මේ ටයර් එක. මෙන්න මේ කොටස ලොකු කරලා ඇන්නේ. දැන් එතකොට රෝදේ කරකැවෙන්නේ කොයි පැත්තටද? කාර් එක ඉස්සරහට යන්න නම් රෝදේ කරකැවෙන්නේ මේ පැත්තට නේ. මේ පැත්තට කරකැවෙන්නේ. මෙහෙම කරකැවෙන්නේ. මෙහෙම. එතකොට මෙතෙන් රෝදේ මේ පැත්තට යන්නේ මෙහෙම. මෙතනින් මෙහාට. මේ බලන්නකො මේ පොළව. මේ රෝදේ. හරි? හිතන්න පොළවට පේනවා. පොළවට ඇස් තියෙනවා කියලා. පොළවට ඇස් තියෙනවා. පොළොව බලන් ඉන්න උඩ ඉඳන් මෙහෙම. පොළොව දැන් බලන් ඉන්නවා ටයර් එක දිහා. පොළොවට පේන්නේ ටයර් එක කොහොම යනවද? පොළොවට ටයර් එක දැන් පොළොව මෙහෙම යටින් ටයර් එක දිහා බැලුවොත් ටයර් එක කොයි පැත්තට යනවද පේන්නේ? තමන්ගෙන් ඒ කියන්නේ පිටිපස්සට යනවද පේන්නේ ඉස්සරහට යනවද ටයර් එක පේන්නේ? මේ කැරගෙන ඉඳලා බලන්න. මෙතන තියෙන්නේ පිටිපසට. මෙයා නිකන් පිටිපස්ස යනවා වගේ නේද? මේ බලන්න. මෙයා මෙතන ඉන්නකොට මේ ටයර් එක පිටිපස්සට කැරකෙන්නවද මේ? බලන්න ඝර්ෂණ බලය තිබ්බේ නැති වුණොත්. පොළොවත් එක්ක ඝර්ෂණ බලය තිබ්බේ නැති වුණොත් රෝද එක තැන බර ගාලා කැරකෙනව නේද? මේ කැරකෙනකොට මේ රෝද හැමෙන්නම මේ යන්න try කරනකොට පිටිපස්සට නේ එනවා. මෙතන පිටිපස්සට යන try කරන්නේ රෝදේ පොළවේ ගෑවෙන තැනින් පිටිපස්සට. ඒ කියන්නේ රෝදය මගින් පොළොව මත බලය ඇති කරන්නේ කොයි පැත්තටද? පිටිපසට. රෝදය මගින් පොළොව මත බලය ඇති කරන්නේ පිටිපස්සට. එහෙනම් පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරන්නේ කොයි පැත්තටද? ඉස්සරහට. ඉදිරියට. පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරනවා ඉදිරියට. හොඳට මතක තියාගන්න. මෙන්න ඔන්න පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරන්නේ ඉදිරියට. එහෙනම් දැන් ඔයාලා බයිසිකලේ බදිනකොට බයිසිකලේ පිටිපස්සේ රෝදේ මත පොළොව මගින් ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරනවා. බස් එකක් පාරේ යනකොට බස් එකේ පිටිපස්සේ රෝදේ මත ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරනවා. තව විදිහට කියනවා නම් එන්ජිම මගින් කරකවන රෝදේ තියෙනවනේ. එන්ජිම මගින් කරකවන්නේ පිටිපස්ස රෝද නම් පිටිපස්ස රෝද මත පොළොව මගින් ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරනවා. දැන් මේක ඉස්සරහා රෝදේ මත කොහාටද ඇති කරන්නේ නැත්තේ? ඉස්සරහා රෝදේ නිකන් තල් වෙලා යන්නේ. කැරෙන්නේ නැහැ, කරකවන්නේ නැහැ. කවුරුත් කරකවන්නේ නැහැ.
ඉස්සරහ රෝදය මෙයා මේ යනකොට ඉස්සරහද නිකන් තල්ලු වෙලා යන්නේ. ඉස්සරහ රෝදේ මත නිකන් ඉස්සරහද නිකන් මෙහාට තල්ලු වෙලා යනවා. බලන්න මෙන්න ඒක. ඉස්සරහ රෝදේ නිකන් තල්ලු වෙලා යන්නේ. ඉස්සරහ රෝදේ නිකන් තල්ලු වෙලා නිසා මේක කටපාඩම් කරලා හරි තියාගන්න. හරි මෙයා නිකන් තල්ලු වෙලා යන ඉස්සරහට. තල්ලා ඉස්සරහට යනකොට මෙයා නිකන් මේක ඇතිල්ලි කියන්නේ පොළොව දිගේ ඇතිල්ලිගෙන යන්න හදන්නේ. ආන්නේ නිසා ඉස්සරහ රෝදේ මත පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරන්නේ පිටිපස්සට. පිටිපස්සේ රෝදේ මත පොළොව මගින් ඝර්ෂණ බලය ඇති කරන්නේ ඉදිරියට. සෑහෙන්න වැදගත් වටිනා දෙයක් ඔය කියලා දුන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න. පසුපස රෝදයට එන්ජිම මගින් බලය සපයනවා නම් ඒ කියන්නේ පිටිපස්සේ රෝදේ නම් කරකැවෙන්නේ ඒ කරකැවෙන රෝදය මත පොළොව මගින් ඉදිරියට බලය ඇති කරනවා ඝර්ෂණ බලය. ඒ ඉස්සරහ රෝදේ නිකන් යන එකනේ කැරකිලා යන එකනේ. ඒකෙදි වෙන්නේ මොකද්ද? පොළොව මගින් ඝර්ෂණ බලය ආපස්සට ඇති කරන්නේ. ඔන්න ඔක කඩපාඩම් කරලා තියාගන්න ඕනේ. ඌ වැදගත්ම කරුණක් ඕක. හරිද? මෙහෙම ලියන්න කරුවක් දාලා. දැන් ඔක තේරුනේ නැති අය ඇති මෙතන. දැන් ඔක කියපු එක තේරෙන්නේ නැති අය ඇති. ඒක නොතේරෙන්න හේතුව තමයි මම මේක කියලා දෙන වෙලාවේ අවධානයෙන් හිටියේ නැහැ. මම මේක කියලා දෙන වෙලාවේ අවධානයෙන් නොසිටීමමයි නොතේරෙන්න එකම හේතුව. හරිද? ඒ සමහර අය එන්නේ විකාර කර කර ඉන්නවනේ පන්තියේ. එහෙම අයට ඒක තේරෙන්නේ නැහැ. හරි දැන් මම මෙතන මේක පැහැදිලි කරනවා කියලා දුන්නා. ඒත් මේක අනිවාර්යෙන් තේරෙන්න ඕන. තේරෙන්නේ නැති අය ඉන්නවනම් වීඩියෝ එක බලන්න ආයෙ සැරයක් බලලා දෙතුන් සැරයක් බලලා try කරන්න තේරුම් ගන්න බැරි නම් ඊළඟ දවසේ ආයෙ සැරයක් අහන්න ඒකට කියලා දෙන්න. දැන් ආයෙ කියලා දෙන්නේ නැහැ. හරි. දැන් මෙහෙම ලියා ගන්න. තරවද්දා ලියා ගන්න. මෝටර් රථයක රෝද මත මෝටර් රථයක රෝද මත මෝටර් රථයක රෝද මත මෝටර් රථයක රෝද මත පොළොව මගින් ඝර්ෂණ බලය ඇතිවන ආකාරය 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 පහත පරිදි වේ පහත පරිදි වේ පහත පරිදි වේ පහත පරිදි වේ යටතේ රෝමි ලකම් 1 යටතේ රෝමි ලකම් 1 රෝමි ලකම් 1 ලියන්න එන්ජිම මගින් කරකවන රෝදය එන්ජිම මගින් කරකවන රෝදය මත 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 පොළොව මගින් ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරයි. පොළොව මගින් ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරයි. එන්ජිම මගින් කරකවන රෝදය මත පොළොව මගින් ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරයි. පොළොව මගින් ඉදිරියට ඝර්ෂණ බලය ඇති කරයි. රෝමි ලකම් 2 පහත
එන්ජිමට සම්බන්ධ නොමැති රෝධ මත 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 රථය ඉදිරියට යන විට රථය ඉදිරියට ගමන් කරන විට රථය ඉදිරියට ගමන් කරන විට රථය ඉදිරියට ගමන් කරන විට පසුපසට ඝර්ෂණ බලය ඇති වේ. පසුපසට ඝර්ෂණ බලය ඇති වේ. රථය ඉදිරියට ගමන් කරන විට පසුපසට ඝර්ෂණ බලය ඇති වේ. රථය ඉදිරියට ගමන් කරන විට පසුපසට ඝර්ෂණ බලය ඇති වේ. හරි දැන් මේ තියෙන්නේ පසුපස රෝධයට එන්ජිම මගේ පසුපස රෝධයට එන්ජිම සම්බන්ධයි. එතකොට මේ පිටිපස රෝධය තමයි කරගන්නේ. එතකොට රථේ ඉස්සරහට යනකොට ඝර්ෂණ බලය ඉස්සරහට තියෙන්නේ. ඒක තමයි මෙතන පැහැදිලි කරේයි. රෝධය මෙහෙම ආපස්සට කරගෙන try කරන්නේ. රෝධය මෙහෙම ආපස්සට කරගෙන පොළොව ළඟදී මෙහෙම පස්සට යන්න හදන්නේ නේ. පොළොව ළඟදී මෙහෙම පස්සට යන්න හදන්නේ. ඉතින් පොළොව ළඟින් පස්සට යනවා නම් ඝර්ෂණ බලය ඉස්සරහට. පස්සට යන්නේ ඝර්ෂණ බලය ඉස්සරහට. එතකොට රථේ ගමන් කරන ඉස්සරහට නම් ඝර්ෂණ බලය ඉස්සරහට තමයි පොළොව මගින්. මෙතෙන්දී නිකම්ම රෝධයට අළු වෙලා යනවා. එතකොට නිකන් පොළවේ ඇටිලි යනවා වගේ වෙන්නේ. රථේ ඉස්සරහට යද්දි ඝර්ෂණ බලය ආපස්සට තියෙනවා. හරි. ලක්ෂණ අඳින්න ඕනේ මේ රෝධ අනිවාර්යෙන් අඳින්න හරියට ඇඳලා මේ විදිහට රෝධ කැරගෙන පැත්ත පෙන්වන්න ඝර්ෂණ බල ලකුණු කරලා ඉක්මන මේ ටික ඇඳ ගන්න එකක් ගන්න. දැන් එතකොට මේ ඔය වැදගත් කරුණු දෙකක් ඔයාලට කියලා දුන්නේ මේක අනිවාර්යයෙන් මතක තියාගන්න මම දැන් ආයෙත් ඔය ඝර්ෂණ බලයත් එක්ක පේපර් එකක් හදලා දෙනවා. එතකොට මම ඔය දානවා. එතකොට මම රූපක කතාන් දීලා ඒ රූපක කතාන් මත ඝර්ෂණ බලය ලකුණු කරන්න මම කියනවා ඔයාලට. එතකොට ඝර්ෂණ බලය ලකුණු කරන්න ඔයාලට පුළුවන් වෙනවා නිවැරදිව. right මේක මතනවා. අපි ඊළඟට බලමු ඝර්ෂණ බලයේ තව ප්‍රයෝජන. දැන් ඔයාලගේ මේසේ උඩ බලන්න විවිධාකාර උපකරණ එක එක ද්‍රව්‍ය ඇතිනේ. පෑන් පැන්සල් පොත් අනම්මනම් එක එක ඒවා ඇතිනේ. නේද? ඔය තියෙන নানা ප්‍රකාර ද්‍රව්‍ය මේසයක් මත ඔහොම තියලා තියාගන්න පුළුවන් උනේ. ඝර්ෂණ බලය නිසා. නැත්තම් මොකද වෙන්නේ? ඔක්කොම ඉස්සර යනවා. දැන් බලන්න දැන් ඔයාලා ගෙදර ඔය ඇඳ පුටු මේස හදලා දෙන ඇන ගහලා තියෙනවා. ලීයකට ඇණයක් ගැහුවම ඇනේ ලීයට තද වෙන්නේ ඝර්ෂණ බලය නිසා. නැත්නම් අපි ලීයකට ඇණයක් ගැහුවට පස්සේ ඝර්ෂණ බලය නැත්නම් එහෙම නැත්නම් නිකම්ම ඇනේ ගැලවිලායි. ලීයකට ගහන ඇනේ හිර වෙන්නේ ඝර්ෂණ බලය නිසා. දැන් එතකොට ඔයාලා බෝතලයක මූඩියක් අරින්න. ඝර්ෂණ බලය තියෙන්න ඕනේ නැත්නම් නිකම් අතල ඉස්සර යනවා. ඔයාලා පෑනෙන් අල්ලන් ලියනකොට ඝර්ෂණ බලය ඔයාලගේ අතයි පෑන අතර ඝර්ෂණ බලය නැත්නම් නිකම්ම පෑන මෙහෙම ඉස්සලා ගැටේ. ඔයාලට පොතක පිටුවක් පෙරලන්නත් බෑ ඝර්ෂණ බලය නැත්නම්. පොතේ පිටුව පෙරලන එහෙම අත තල්ලු කරයි නිකන් අත උඩින් ඉස්සරයයි පොතේ පිටුව එහෙමම තියෙයි. හරිද? ඒතර ඔයාලා ගෙදර ඔය තියෙන බඩු මුට්ටු ඔක්කොම ඔය ඉතින් තියෙන මේ තැන් වල ඝර්ෂණ බලය නිසා නැත්නම් මොකද වෙන්නේ? ලිස්සලයි කොහාට. ඔයාලගේ රාක් එක හරිද? ඔයාලගේ ගෙදර කබඩ් එකක රාක් එක මොනවාරි බඩු මුට්ටු අහුරලා තියෙනවද කියලා හිතන්නකෝ. මෙහෙම පුස්තකාලේ කබඩ් එකේ පොත් අහුරලා තියෙනවා. ඒ වෙයි ගාන ලස්සන අහුරලා තියන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? ඝර්ෂණ බලය නිසා. වැඩි ඕනේ නැහැ. ඔයාලට ඇඳුමක් ඇඳන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඝර්ෂණ බලය නිසා. හිතලා බලන්නකෝ. ඝර්ෂණ බලය නැත්නම් කිසිම දෙයක් ඇඳගෙන ඉන්න බෑ. කලිසමක් ඇඳන් ඉන්න පුළුවන්ද? බෙල්ට් එකක් හරි දාලා බෑ. ඝර්ෂණ බලය නැත්නම් මොකද වෙන්නේ? කරක් කරලා වැඩම ඕක. මොකුත් තියාගන්න වෙන්නේ නැහැ එහෙනම්. හරිද?
එහෙනම් අපිට ඝර්ෂණ බලය අතිශයින් වැදගත් වෙනවා. ලින්දෙන් වතුර අදින්න කඹේ අල්ලලා අදිනකොට ඒක ඇදිලා ඉති ඝර්ෂණ බලය නිසා. හරි. ඔයාලා ටියුට් එකේ ඔය ටික ඔක්කොම දාලා දෙනවා. ඝර්ෂණ බලයෙන් ඇති ප්‍රයෝජන කියලා ටියුට් එකේ ඒ ටික දාලා තියෙනවා. ඝර්ෂණ බලය ඇති වාසිය අපි බලමු එහෙනම්. ඝර්ෂණ බලයෙන් තියෙන වාසි. හරිද? ඝර්ෂණ බලයෙන් තියෙන මාදිනේ අවාසිනේ. අවාසි. ඝර්ෂණ බලයෙන් තියෙන අවාසි. දැන් ඔයාලා දන්නවා මෙහෙම. දැන් ඔයාලගේ බයිසිකල් පැදලා තියෙන ඕන තරම් කට්ටිය බයිසිකල් පැදලා තියෙනවා. බයිසිකලේ අපි දානවනේ ආහාර හබ් එකට ග්‍රීස් දානවා, ඔයිල් දානවා. හිතන්නකෝ ඔය ග්‍රීස් හරි ඔයිල් හරි නැතුව, චේන් එකට ඔයිල් නැතුව බයිසිකලේ පදිනකොට කරකරා කියලා එනවා සද්දේ. බයිසිකලේ පදින්න හරි අමාරුයි. බයිසිකල් පදින කට්ටිය දන්නවා. හැබැයි චේන් එකට ඊළඟට ඒ අර හබ් වලට ඒ තැන් වල ග්‍රීස් දාලා ඔයිල් දාලා ඉවරලා බයිසිකලේ පදිනකොට හරි ලස්සනට හරි පහසුවෙන් පැදගෙන යන්න පුළුවන්. ගෙදර ලිඳේ අර වතුර අදින කප්පිය තියෙනවනේ බොලොක් එක කියලා කියන්නේ. කප්පියකින් වතුර අදිනවා නම් ඒකේ ඒ කප්පියේ මේ ග්‍රීස් හරි මොනවා හරි නැත්නම් වතුර අදිනකොට කිරි ගානක් දෙන්නේ. හරි අමාරුයි. හැබැයි ඔය ග්‍රීස් ටිකක් දාලා තිබ්බනම් මේක නිකම්ම ඇදගෙන යන්න පුළුවන් ලේසි. අර බලන්න. ඒ කියන්නේ ඝර්ෂණ බලය තියෙන එක සමහර අවස්ථාවල අවාසි වෙනවා. දැන් යන්ත්‍රයක් ගත්තොත් යන්ත්‍රවල එකට ගෑවි එකට හේතුලා නෙමෙයි ගෑවිලා ස්පර්ශ වෙලා චලනය වන ස්ථානවල ඝර්ෂණ බලය වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ ස්ථාන ඉක්මනට ගෙවෙනවා. ගෙවිලා යන්ත්‍රයේ කොටස් ගෙවිලා විනාශ වෙලා යනවා. ආයි තව දෙයක් එනවා. මේ වේගෙන් එකට ස්පර්ශ වෙලා ඇතිල් වෙනකොට රත් වෙනවා. රත් වෙලා තාප හානිය වෙන්න පුළුවන්. රත් වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා ලීඩරයක් එකට ඇදිල්ලුවම රත් වෙලා ගිනි ගන්නවනේ. නේද? එතකොට යන්ත්‍රවලදී ඝර්ෂණ බලය සමහර අවස්ථාවල අවාසියි. ඇයි ඒ? යන්ත්‍රවල කොටස් ගෙවිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ලබා දෙන ශක්තියින් කොටසක් තාප ශක්තිය විදියට, එහෙම නැත්නම් ධ්වනි ශක්තිය විදියට හානි වෙන්න පුළුවන්. එහෙනම් මොන ඝර්ෂණ බලයෙන් තියෙන අවාසි කීපයයි තියෙන්නේ. හරි. ඝර්ෂණ බලයේ අවාසි තිබ්බට සමහර අවස්ථාවල ඝර්ෂණ බලය වැඩි කරගන්න වෙනවා. අපි ඝර්ෂණ බලයේ අවාසියක ලියාගෙන ඉතුරු ටික කතා කරමු. මේක ලියා ගන්න ගන්න. ඇති නේද වෙලාව? ලියලා ඉවරයි සර්. ඝර්ෂණ බලය අවාසි ඉවරයි. දැන් බලමු අපි ඝර්ෂණ බලය වැඩි කරගන්නවා. ධ්වනියක් විදියට කොහොමද ඝර්ෂණ බලය ඇති අවාසියක් වෙන්නේ? ධ්වනිය. දැන් මෙහෙමනේ. දැන් ඔන්න හිතන්න ඔයා බයිසිකලයක් පදිනවා. බයිසිකලය දැන් අර කවුරු හරි අහුව මම දන්නේ නැහැ කවුද ඇහුවේ කියලා. මට ඇහුණා මේ ප්‍රශ්නේ. ඝර්ෂණ බලය තියෙද්දී ධ්වනිය විදියට අවාසියක් වෙන්නේ ඇයි කියලා අහනවා. දැන් මෙහෙම. දැන් අපි බයිසිකලේ පදිනවා. බයිසිකලේ පදිද්දී අපි ශක්තිය දෙනවා බයිසිකලේට. අපි ඇඟේ තියෙන ශක්තිය තමයි බයිසිකලේ පදින්නේ. එතකොට අපි බයිසිකලේ පැදලා අපි බලාපොරොත්තු වෙන්නේ චාලක ශක්තිය ලබාගන්න. ඒ කියන්නේ බයිසිකලේ චලනය වෙන්න. ඝර්ෂණ බලය තියෙනකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලයේ තියෙද්දී ඒක ප්‍රතිරෝධී බලයක්. අපි බයිසිකලේ පදිද්දී ඒ ප්‍රතිරෝධී බලය මැඩපවත්වන්න තමයි බලය දෙන්න ඕනේ. එතකොට බයිසිකලේ ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය ශක්තිය සපයන්නත් ඕනේ. අර ඝර්ෂණ බලය මැඩපවත්වන්න ශක්තිය සපයන්නත් ඕනේ. එතකොට අපි දෙන ශක්තියෙන් කොටසක් තමයි. එතකොට අපි ලබා දෙන ශක්තියෙන් කොටසක් වැය වෙනවා බයිසිකලේ ඉදිරියට ගමන් කරන්න. තව කොටසක් වැය වෙනවා මේ ඝර්ෂණ බලය මැඩපවත්වන්න. තව කොටසක් වැය වෙනවා මොනවාටද? අර දෙක එකට ඇතිල් වෙනකොට කරකරා කියලා ශබ්ද ඇහෙනවනේ. ශබ්දේ සඳහා තව කොටසක් වැය වෙනවා. ඊළඟට ඒ ඇතිල් වෙන තැන් රත් වෙනවා. තාපය සඳහා තව කොටසක් වැය වෙනවා. ඔන්න අහගන්න හැමෝම බයිසිකලයක් පදිනවා. හරි? බයිසිකලයක් පදිනවා පුද්ගලයේ ඒ පුද්ගලයාගේ බයිසිකලේ
අර ග්‍රීස් දාන්න ඕන තැන් වල ග්‍රීස් දාලා නැහැ, ඔයිල් කරන්න ඕන තැන් වල ඔයිල් කරලා නැහැ. හරිද? එතකොට මේ තියෙන්නේ බයිසිකලේ නම් හරිද? මෙයාට ඒ පුද්ගලයා විසින් ලබා දෙනවා ශක්තිය. ලබා දෙනවා. ඒ ශක්තිය ලබා දුන්නාට පස්සේ බයිසිකලෙන් විසින් හරිද? චාලක ශක්තිය අපිට දෙනවා. ඒ කියන්නේ බයිසිකල ඉස්සරහට යනවා. හැබැයි ඊට අමතරව චාලක ශක්තියට අමතරව මෙන්න ඝර්ෂණ බලය මැඩ පවත්වන්න මේ ශක්තියෙන් කොටසක් වැය වෙනවා. ඒකම ඝර්ෂණ බලය ඇති වෙනකොට එතන රත් වෙනවනේ. දෙකක් එකට ඇති රත් වෙනවා. මේ ශක්තියෙන් කොටසක් තාපය විදියට පිට වෙනවා. එතකොට ජරබර පද්ද එහෙමනේ. ඒක ධ්වනිය. එතකොට බලන්නකෝ පුද්ගලයේ බයිසිකලයේ පදිනවා. එයා ශක්තිය දෙනවා ජූල් 100ක්. ජූල් 100ක් දෙනකොට චාලක ශක්තියට අපි තුමු ඝර්ෂණ බලය මැඩ පවත්වන්න මෙතන යනවා ජූල් 30ක්. තාපයේ විදිහට පිට වෙනවා ජූල් 10ක්. ධ්වනිය විදිහට ජූල් 10ක් වැය වෙනවා. එතකොට චාලක ශක්තිය විදිහට මෙයාට ලැබෙන්නේ ඉතුරු ජූල් 50. බලන්න. ඒක බයිසිකලේ පදින්න එයාට ප්‍රයෝජනවත් උනේ ජූල් 50යි. නැකන්. එතකොට ධ්වනිය විදිහට ශක්තිය හානියක්. තාපයේ විදිහට හානියක්. අපිට ඝර්ෂණ බලය අඩු කර ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඝර්ෂණ බලය ඔක්කොම අඩු කරන්න බෑ. අපි ඝර්ෂණ බලය 10 දක්වා අඩු කරා. එතකොට ජූල් 10 යන්නේ ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය අඩු කියන්නේ තාප ශක්තියත් අඩු වෙනවා. මේක දෙකක් වගේ වෙනවා. ධ්වනි ශක්තිය ඇතුලේ සද්දනේ ඒක එකක් වගේ වෙනවා. එතකොට ඔක්කොම කියන්නේ 10යි 12යි 13යි. 100න් 13යි මෙතනට යන්නේ. එතකොට ඉතුරු 87ම. ඉතුරු 87ම චාලක ශක්තිය දැකලා. ඝර්ෂණ බලය අඩු වෙනකොට මේව අඩු වෙනකොට බයිසිකලේ වේගෙන් පදින්න පුළුවන්. ඒක එකක් තමයි. හරි අර කවුරු එක්කෙනෙක් ආපුඩි තමයි කියලා දුන්නා. හරි. දැන් බලමු අපි ඝර්ෂණ බලය වැඩි කර ගන්න අවස්ථා. අපිට ඝර්ෂණ බලය වැඩි කර ගන්න ඕන අවස්ථා තියෙනවා. දැන් ඔයාලා දැක්කලා ඇති ඔයාලගේ සපත්තුවේ අඩියේ ලස්සන කට්ට කපලා තියෙනවා. ඒ කට්ට කපලා තියෙනවා නේද? ඇවිදගෙන ගියේ කාව අඳුර ගන්නද? අඩි දාලකුණ නේද? සීල් තියන්න. නෑ එහෙම නෙමෙයි. සපත්තුවේ අඩියේ කට්ට කපලා තියෙන්නේ පොළව සහ ඔයාලගේ පාද අතර තියෙන. ඒ කියන්නේ පොළව සහ සපත්තුව අතර තියෙන ඝර්ෂණ බලය වැඩි කරන්න. අඩිය කට්ට ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන මඩේ ඇවිදින්න පුළුවන් දුවරට. සෙරෙප්පු අඩිය කට්ට ගෙවිලා තියෙද්දි ඒ කට්ටා ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන මඩේ ඇවිදින්න පුළුවන් දුවරට. බෑ සර්. ලිස්සර වැටෙනවා. එතකොට බලන්න ඔයාලගේ අර බයිසිකලේ ටයර් එකේ කට්ට ගෙවිලා නම් ඒක නිකන් කට්ටේ වගේ නම් තියෙන්නේ. නේ? එහෙනම් මොකද වෙන්නේ? වහින වෙලාවට මඩ තියෙන තැනක බයිසිකලේ පදින්න බෑ බයිසිකල ඉස්සර වැටෙනවා. වාහන වල ටයර් වල කට්ට කපලා තියෙන්නේ පොළොව සමග ඇති වෙන ඝර්ෂණ බලය වැඩි කරන්න. බ්‍රේක් කරපුවම කෙලින් රයිට්. එතකොට ඔන්න ඝර්ෂණ බලය වැඩි කර ගන්න ඕන අවස්ථා තියෙනවා. දැන් බෝතලයක් ගත්තොත් බෝතලේ මූඩිය වටේ ධාරේ රැලි තියෙන ඉරිදි වගේ තියෙන්නේ. ඝර්ෂණ බලය වැඩි කර ගන්න ඕන නිසා. ඔයාලගේ පෑනේ අල්ලන තැන රබර් ග්‍රිප් එකක් දාලා තියෙනවා. ඒ අත සහ පෑන අතර ඝර්ෂණ බලය වැඩි කර ගන්න ඕන නිසා. හරිද? ඔයාලගේ යටිපතුලේ හැඩය හැදිලා තියෙන්නේ. ඔයාලගේ පාදයේ යටිපතුලේ හැඩය හැදිලා තියෙන්නේ ඝර්ෂණ බලය වැඩි කර ගන්න ඕන විදියට. යටිපතුල ෆ්ලැට් නෑ. මෙම් කියන රැලි ගතියන්නේ තියෙන්නේ. අඩිය තිබ්බම සම්පූර්ණ කකුල නෙමෙයිනේ තියෙන්නේ. නේද? ඒ යටිපතුලේ හැඩය හැදිලා තියෙන්නේ පොළව සමග වැඩි ඝර්ෂණ බලයක් ඇති කර ගන්න ඕන නිසා. බලන්නකො කට්ට ගෙවිච්ච අඩියේ කට්ට ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාන මඩේ ගියොත් ලිස්සර වැටෙනවා. සෙරෙප්පු නැතුව යන්න පුළුවන් මඩේ. ලිස්සන්නේ නැහැ. ඒ අයියේ ඒ අපේ යටිපතුලේ ඝර්ෂණ බලය අර කට්ට ගෙවිච්ච සෙරෙප්පු දෙකට වඩා වැඩි නිසා. නේ? ඒ කියන්නේ අපේ යටිපතුල හොඳට හැදිලා තියෙන වැඩි ඝර්ෂණ බලයක් ඇති කරගන්න. සෙරෙප්පු දාන් යනවට වඩා නිකන් යන්න පුළුවන් ඝර්ෂණ බලය වැඩි අපේ යටිපතුලේ. හරි. එතකොට ඝර්ෂණ බලය වැඩි කරගන්න අවස්ථා ටික ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා. ඒක මම වෙනම ලියන්න දෙන්නේ නැහැ. ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථා තියෙනවා. ද යන්ත්‍ර වලින්
ඝර්ෂණ බලය අඩු කර ගන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයාලා ගෙදර දොර තියෙනවා. දොරේ අර කරණීය වල ඝර්ෂණ බලය වැඩි නම් දොර අරිද්දී කරකරාස් ගාන හද්ද යනවා. දොර වහද්දී කරකරාස් ගාන හද්ද යනවා. එතකොට මෝටර රතවල එකට එකට ඇදෙන වල ඝර්ෂණ බලය වැඩි වුණොත් මේක කර ගාලා සද්ද ඇහෙන්න පටන් ගන්නවා, ගෙවෙනවා, කොටස් යාන්ත්‍ර කොටස් ඉක්මනට ගෙවිලා යනවා නේද? ඒක පාඩු දිග වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට ඝර්ෂණ බලය අඩු කර ගන්න ඕන වෙනවා. දැන් ගෙදර මහාන මැටිමක් තියෙනවා නම් බලන්න ගෙදර මහාන මැටිමක් තියෙනවා නම් ඔයාලගේ අම්මලා ඒකට සාමාන්‍ය මාසෙකට සැරයක් විතර අර පොඩි තෙල් බෝතලයකින් අර සිදුරු වගේක් තියෙන ඒවල තෙල් දානවා. තෙල් දාලා නිකන් පරම රෙදි කෑල්ලක් එහාට මෙහාට මහනවා. එතන මොකද වෙන්නේ? අර යන්න ඕන තැන් වල තෙල් ගිහිල්ලා ඝර්ෂණ බල අඩු වෙනවා. එතකොට යාට ලේසියෙන් එක රෙදි මහන වැඩි කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඝර්ෂණ බලය අඩු කර ගන්න අවස්ථාවක් අපිට හම්බ වෙනවා. ඝර්ෂණ බලය අඩු කරගන්න අපි කරන්නේ මොකද්ද? එක්ක තෙල් දානවා, ග්‍රීස් දානවා, ආයි කියනවා බෙයාරින් යොදනවා. බෙයාරින් කියන එක දන්නවද ඔයාලා? බෙයාරින් යොදනවා. ඔයාලගේ භාෂාවෙන් කියනවා රේසර්. රේසර් එකක් දානවා කියන්නේ. රේසර් කියන්නේ රැවුල කපන්න ගන්න එක නෙමෙයි හරිද? රේසර් කියලා කියන්නේ ඔයාලම පේනවා නේද? හරි ඔයාලට පේනවා මේ තියෙන්නේ රෝලර් බෙයාරින්. ඔතන දෙකම තියෙනවා. රෝලර් බෙයාරින්, බෝර බෙයාරින්. ඔය ඔන්න දැක්කම දැන් ඔයාලට මතක් වෙනවා. දැකලා තියෙන ඕවන් තරම්. ඕවා යොදන්නේ රෝද වගේ තියෙන තැන්වල ඝර්ෂණ බලය අඩු කරන්න. අම්මා හෙට පන්ති. ඔය තියෙන බෝල් බෙයාරින්. හරි. ඒ ඇතුලේ මෙන්න මේ වගේ චූටි චූටි අකඩ බෝල කොටක් තමයි තියෙන්නේ. ඒ උඩ තමයි මේක කරකැවෙන්නේ. එතකොට සර් රෝල් බෙයාරින් කියන්නේ ඒක ඇතුලේ තියෙන බෝල නෙමෙයි තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන රෝල්. මේ බලන්න මේකේ බලන්න ඔය තියෙන්නේ. ඒකේ බෝලයක් නෙමෙයි තියෙන්නේ. රෝල් වගේ නෙමෙයි. රෝල්. ඒක තියෙන නිකන් බට කෑලි වගේ. ඔය රූපසටහන් බලන්න. ඒක නැතිරෝද නේ. දැන් මේක ඇතුලේ තියෙන මේ ඔය තියෙන ඔන්න. ඒකේ බෝල නෙමෙයි. බෝලයක් නෙමෙයි කරගෙන මේ රෝලක් කරගෙන. රෝල් වගේක් තියෙනවා. හරි සර් හරි. අර සමහර ඒවා තියෙනවනේ එක පැත්තට විතරක් කරගෙන හදන්න පුළුවන් ඒවා. මේකද? ඕකද කියලා උනම් හරියට කියන්න බෑ. ඒ අර එක රේසරයක් තියෙනවා එක පැත්තකට විතරයි කරගන්න පුළුවන් අනිත් පැත්තට බෑ. හරි පුළුවන්. අර මේ බයිසිකලේ පිටිපස්සේ තියෙන මේ ෆ්‍රී වීල් එකත් එහෙමනේ. එක පැත්තට කරගන්න පුළුවන් අනිත් පැත්තට හිර වෙනවනේ. එහෙම තියෙනවා. නැත්නම් ලොක් තියෙන ඒවා තියෙනවා. හරිද? දැන් බෙයාරිමක් කියන එක දන්නවා. එතකොට ඝර්ෂණ බලය අඩු කරගන්න ග්‍රීස් යොදන්න පුළුවන්. තෙල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් බෙයාරින් යොදන්න පුළුවන්. හරි. බෙයාරින් වර්ග දෙක එකක් අර යකඩ බෝල යොදාගෙන හදන්නේ බෙයාරින්. ඒක කියන බෝල බෙයාරින්. එහෙම නැත්නම් රෝල්. එයාගේ ඒ කියන්නේ මෙයාගේ බටර් මෙයාගේ පොළු කෑලි වගේ. ඒ එහෙම යොදාගෙන හදන එකක් කියනවා රෝල බෙයාරින් කියලා. හරි. අපි ඉගෙන ගන්නවා. ඉක්මනට ලියාගන්න. ඝර්ෂණ බල නිසා තාපයේ උපදීම මගින් ශක්තිය අපතේ යෑමත් යන්ත්‍ර කොටස් ගෙවී යාමත් නිසා බොහෝ අවාසි දුවේ. මේ වළක්වා ගැනීමට ඝර්ෂණ බලය අඩු කරගත යුතුය. මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කරයි.
එතකොට අපි අද මේ වෙනකොට ඝර්ෂණ බලයේ පාඩම අවසන්. හරි. ඝර්ෂණය කියන්නේ ලේසි පාඩමක්, චූටි පාඩමක්. සර් සර් හුනන් බිත්ති උඩ ඉන්නේ ඝර්ෂණ බලය හින්දාද? ඔව්. නැතෝ ඉන්න බෑ. කැතල් අපිට ඉස්සරහට වඩා ඝර්ෂණ බලය තියෙනවද? මොකද්ද? හැමෝන්නේ නැහැ. අපිට වඩා ඝර්ෂණ බලය උන්ට තියනවද? ඔය හැම සැරේම දිටි දිග යන සත්වෙන්නේ උට ඒ ඝර්ෂණ බලය තියෙනවා. ඒ නිසා තමයි යන්නේ. දැන් ඔය ඕනාගෙන ඇඟිලි වල තියෙන චූසකර කියලා කොටසක්. අර අලවන්නේ අපි අර බස් වල එහෙම අර තියෙන්නේ අර මේ බෝඩ් අලවන අර චූසන අල්ලු කියලා කියන රබර් කැල්ල වගේ අලවන්නේ. ආන් ඒ වගේ කොටස් ටිකක් තියෙනවා මේ හුණගේ ඇඟිලි වල කොනේ. ඒවෙන් තමයි අර අල්ලන්නේ මල්ල ගන්න. දැන් ඔය බිත්ති හොඳට මැදලා තියෙන බිත්ති වල හුණන්ට යන්න බෑ. ලිස්සර වැටෙනවා. ඝර්ෂණ බලය තියෙන්න ඕනේ. ඝර්ෂණ බලය නැත්තම් ලිස්සනවා. එතකොට සර් මකුළුවත් එහෙමද? ඕන එක්කෙනෙක් එහෙම තමයි. මකුළු වුණත් උගේ එකේ ඉතින් උගේ අර දැලේ එලිලා ඉන්නවනේ ඉතින්. ඒ දැලේ එල්ලෙන්න ඌට කොහේ හරි තැනක කොක්කක මෙහෙ එලිලා ඉන්න එපා. ඒ ඉන්න තැන කොක්කේ මෙහෙ එල්ලිලා ඉන්න ඝර්ෂණ බලය තියෙන්න ඕන. නැතෝ ඉන්න බෑ. දැන් කොහේ හරි කොක්කක් මෙහෙ එල්ලිලා ඉන්නනේ. දැන් අපිට පේන්නේ නැහැ සියුම්. අපි අන්වීෂයෙන් බැලුවොත් එහෙම ඒ මකුළුවාගේ අඬු වල සියුම් කෙඳි තියෙනවා. කොක්කු වගේ තියෙනවා කොක්කු වගේ. ඒ කොක්කු වලට පැඩිලා තියෙනවා. එතකොට මේ බිත්ති දිගේ යනකොට ඒ සියුම් කෙඳි වගේ ඒ කෙඳි වලින් මේ බිත්තියේ තියෙන සියුම් සිදුරු බිත්තිය අපිට පේන්නේ නැති සියුම් සිදුරු තියෙනවා. ඒ සිදුරුත් එක්ක ඒ කෙඳි පැටලෙනවා. ඒ පැටලෙන නිසා අපිට යන්න පුළුවන්. ඒ පැටලීම කියන එක සාර්ථක වෙන්නේ ඝර්ෂණය නිසා. නැත්තම් ඝර්ෂණය නැත්තම් පැටලෙන්නේ නැහැ. ලිස්සර එනවා. අයි තව අහපල්ලා මොනවද තියෙනව අනිත්මට. එතකොට සර් හුන ටයිල් එක එදුණනේ මාර වේගකින්. ඝර්ෂණ බලය තියෙන නිසා තමයි. හරි. එහෙමනම් ඝර්ෂණ බලය පාඩම අද ඉවරයි එහෙනම් ඔහොම. ඝර්ෂණ බලය අවසන්. ඝර්ෂණ බලය පිළිබඳව ඔයාලට තියෙන ඕනම ගැටලුවක් මේ දැන් ඉදිරිපත් කරන්න එපා. හරිද? ඔයාලට තියෙන ගැටලු වෙන වෙනම මට WhatsApp වලින් දාන්න. එතකොට මම ඔයාලට වෙන වෙනම උත්තර දෙන්නම්. දැන් ඉදිරිපත් කරන්න එපා කිව්වේ. එහෙම වුණොත් මට මේ ඊළඟ පාඩම පටන් ගන්න වෙන්නේ නැහැ. අපි ඝර්ෂණ බලය සම්බන්ධව ඔයාලට තියෙන ගැටලු මට WhatsApp වලින් දාන්න. මම ඊට පස්සේ ඒවට උත්තර ඊළඟ දවසේ දෙන්නම්. කවුරු හරි එක ළමෙක් මගෙන් අහලා තිබුණා මේ උල්කාපාතයක් වැඩෙනකොට උල්කාපාතය අපේ වායුගෝලයේ තෙරපගෙන එන්නේ පහළට. අපේ වායුගෝලයේ තෙරපගෙන පහළට එනවා. එතකොට වායුගෝලයේ මගින් අනිත් පැත්තට බලයක් එදෙනවාද කියලා. ඔව් එදෙනවා තමයි. උල්කාපාතයක් වායුගෝලයට ඇතුළු වෙනකොට එයා වේගෙන් ගමන් කරද්දී ඒ උල්කාපාතයේ යම්කිසි බරක් තියෙනවනේ. ඒ බර අපේ වායුගෝලය මත ඇති වෙන තෙරපීමක් ඇති වෙනවා. වායුගෝලය මගින් ඇති වෙන තෙරපීමට හරි වායුගෝලය මත තෙරපීමක් ඇති වෙනකොට වායුගෝලය මගින් අනිත් පැත්තට යාමට බලයක් ඇති කරනවා. එතකොට මෙහෙමයි. ඒ බලය සමාන හා ප්‍රතිවිරුද්ධයි කියලා කියන්න බෑ. උල්කාපාතය මගින් වායුගෝලය මත ඇති කරන යම්කිසි බලයක් තියෙනවනේ. ඒ බලය තමයි ඒ බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් වායුගෝලය මගින් උල්කාපාතය මත ඇති කරනවා. එතකොට ඒ ඇති කරන බලය නිසා තමයි මේ වායුගෝලයත් එක්ක ගැටෙන්නේ. අපි ඒකට කියනවා වායුගෝලය මගින් ඇති වෙන ඝර්ෂණ බලය. ඒ බලය නිසා තමයි උල්කාපාතය රත් වෙන්නේ. රත් වෙලා ගිනි ගන්න. බලයක් ඇති වෙනවා තමයි. අර එක්කෙනෙක් මට මේ මැසේජ් එකක් දාලා තිබ්බා. මට ඒක දැන් මතක් වෙච්ච නිසා කිව්වේ. හරි සර්. හරි. එතකොට එහෙනම් අපි ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඝර්ෂණ බලය සඳහා අවශ්‍ය කරන ඒ කියන්නේ ඝර්ෂණ බලය සඳහා මේ බලපාන සාධක ඉගෙන ගත්තා.
ඒවා පරීක්ෂා කරන ආකාරය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඝර්ෂණ බලයේ ප්‍රයෝජන ඉගෙන ගත්තා. ඝර්ෂණ බලයේ තියෙන අවාසි ගැන අපි ඉගෙන ගත්තා. ඝර්ෂණ බලය වැඩි කරගන්න අපි යොදන්න ඕන උපක්‍රම ඉගෙන ගත්තා. ඊළඟට ඝර්ෂණ බලය අඩු කරන්න යොදන්න ඕන උපක්‍රම අපි ඉගෙන ගත්තා. ඒකට මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. අද එහෙනම් අපි තව අලුත් පාඩමක් පටන් ගන්නවා. අලුත් පාඩම තමයි ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍යය. ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍යය. අපි මේ පාඩමේදී සෛලයක අභ්‍යන්තර කොටස් සියල්ලම ගැන අපි ඉගෙන ගන්නවා. ශාක සෛලවල අභ්‍යන්තර කොටස් ටික ඉගෙන ගන්නවා. සත්ව සෛලවල අභ්‍යන්තර කොටස් ටික අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ සෛල විභාජනය ගැන අපි ඉගෙන ගන්නවා. ඒක තමයි මේ පාඩමේ මූලිකම කොටස් ටික. සෛල විභාජන ආකාර දෙක අපි ඉගෙන ගන්නවා. ඕනන විභාජනය සහ අනෝනන විභාජනය. ඊට පස්සේ ඕනන විභාජනය සහ අනෝනන විභාජනයේ තියෙන වෙනස්කම් ටික ඉගෙන ගත්තට පස්සේ මේ පාඩමත් ඉවර වෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම ලේසි පාඩමක්. ජීව විද්‍යා පාඩමක්. ලේසි කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්. මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා මේ වුණා ඔයාලා හොඳට පාඩම් කරනවා ඇති කියලා. ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා නිකන් බලාගෙන ඉතියා කියලා මේ කවදාවත් ඔයාලට දැනුම එන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ දවස් ටිකේ ඊයේ පෙරේද මේ දවස් ටිකේ මට අම්මලා තාත්තලා 200ක් හම්බුණා. මුණ ගැහුණා. ගෙදරට ආවා. සමහර අම්මලා තාත්තලා දැක්කම හරි දුකයි. මට තේරෙනවා හරි අමාරුයි මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගෙන ටියුට් එක ගන්න ඇවිල්ලා හිටියේ. එතකොට සමහර අම්මලා තාත්තලා කියනවා සර් අද තමයි ෆෝන් එක ගත්තේ. මේකේන මට ෆෝන් එක පේන්නනවා. අලුත් ෆෝන් එක. මට මේකට මේ ලින්ක් එක එවන්න පන්තියට යන්න ඕනේ. මාස 3ක් තිස්සේ දුවට එන්න බැරි වුණා. මාස 3ක් තිස්සේ පුතාට එන්න බැරි වුණා. එහෙම කියලා කියනවා. ඒ කියන්නේ එයාලා කණ්ඩ තියෙන සල්ලි ටික, එයාට බෙහෙතක් ගන්න තියෙන සල්ලි ටික, ඒ ටික සම්පූර්ණයෙන්ම වියදම් කරලා රුපියල් 20-30000ක් වියදම් කරලා ෆෝන් එක අරගෙන, data card එක දාගෙන, හරි ඩොංගල් එකක් අරගෙන, රවුටර් අරගෙන, සමහර ගෙවල් වල අම්මලා තාත්තලාට රුපියල් ලක්ෂයක් විතර වියදම් ඇති. නේ? රුපියල් ලක්ෂයක් විතර වියදම් ඇති. ඔයාලගේ පන්තිනේ එක ගෙදරක 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාට එකපාර ඔන්ලයින් ක්ලාස් කරනවා. 3 දෙනාට ෆෝන් 3ක් තියෙන්න ඕනේ. නේ? රුපියල් 20000 ෆෝන් 3ක් කියන්නේ රුපියල් 60000. තුනට වෙනම data දාන්න ඕනේ. හිතලා බලන්නකො. කොච්චර අසීරුවෙන්ද මේ කාලේ ගෙවන්නේ කියලා. ඇත්තටම මම අකමැති දෙයක් ඔන්ලයින් ක්ලාස් එකේ වලට මේ යන රටාව හැටියට මේක නොකර බැරි නිසා මේ කරන්නේ. ඇත්තමයි නොකර බැරි නිසා කරන්නේ. මට පුළුවන්කමක් තියෙනවා නම් මේක නිකන් කරන්න ඔයාලට. මම නිකන් කරන ඇත්තමයි. ඒ වුණාට මටත් ඒක නිකන් කරන්න පුළුවන්කමක් නැහැ. මොකද මටත් අධික ලෙස වියදමක් දරන්න වෙනවා ඔයාලට ඔන්ලයින් ක්ලාස් කරන්න. ඉතින් ඒ නිසා මටත් කරන්න දෙයක් නැහැ. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු කවදා හරි පුළුවන් තරම් ඉක්මනට මේ තියෙන වසංගතය ඉවර වෙලා අපිට ආයතරයක් පරණ විදියට එකට ඉඳගෙන පන්ති කරන්න අවස්ථාව ලැබේවා කියලා නේ. ඒක නම් එහෙම වුණොත් ඒක අතින් සාර්ථකයි. ඉතින් මේ අමාරු කාලේ ළමයි 100,000 ගානකට නැති අවස්ථාවක් ඔයාලට ලැබිලා තියෙන්නේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ඔයාලා ගන්න. දැන් ඔයාලා බලන්න අපේ මේ WhatsApp group එක බලන්න 2022 O level කියන WhatsApp group එක බැලුවොත් එහෙම ළමයි 200ට වඩා ඉන්නවනේ. ඉතින් ළමයි 200ට වඩා හිටියට ළමයි 100ක්වත් කලාතුරකින්නේ. ළමයි සාමාන්‍ය 100 110ක් වගේ එන්නේ කලාතුරකින්නේ. ඒ කියන්නේ group එකේ ඉන්න ළමයින්ගෙන් ළමයි 100ක් විතර පන්තියට එන්නේ නැහැ. එන්නේ නැත්තේ එයාට එන්න විදිහක් නැහැ. එතකොට ඔයාලා දන්නවා ක්ලාස් එකේ ළමයි 150ක් විතර හිටියානේ. ක්ලාස් එකේ ළමයි 150ක් විතර හිටියා. ඒ ළමයි 150 භාගයක්වත් විතර නැහැනේ. ඒ කියන්නේ සමහර ළමයින්ගේ දෙමව්පියන්ට data card එකක් ගන්නවත් සල්ලි නැහැ. හරි ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. එහෙම අතරේ ඔයාලා වාසනාවන්තයි. ඔයාලට මේ දේවල් ලැබුණානේ. එහෙනම් ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. උපරිම ප්‍රයෝජනෙ ගන්න. නැත්තම් ඒක ඇත්තමයි ඔයාලා මේකෙන් නියම ප්‍රයෝජනෙ ගත්තේ නැත්තම් මේකෙන් අයථා ප්‍රයෝජන ගත්තොත් ඒ ගන්න හැම එකකටම සහ ගහනවා. අනිවාර්යෙන් අනිත් පැත්තට එනවා හොඳක් නම් සිද්ධ වෙන්නේ. ඒක මතක තියාගන්න. තමන්ට ලැබිලා තියෙන අනර්ග අවස්ථාවේ වෙනත් අයිති ප්‍රයෝජන ගන්න ඕන. ඌට හරි ඒකිට හරි කවදාවත් හරියන්නේ නැහැ. ජීවිතේට හරියන්නේ නැහැ. ඒ වගේ වැඩ කරන එකෙකුට ඌ තියෙන අඩියක් ගානේ ඌට වරදිනවා. ආන්නික මතක තියාගන්න. ඒ නිසා කවදාවත් වැරදිරකට යොමු වෙන්න එපා. මේ ඔන්ලයින් ක්ලාස්
එක. හරිද? ෆෝන් එක අතට දුන්නා කියලා වැරදි වැඩ වලට යොමු වෙන්න එපා. උපරිම ප්‍රයෝජන අරගෙන උපරිම ඉගෙනගෙන මොනවා හරි කරලා මං කවදා හරි මේ තියෙන වලින් ගොඩ එනවා කියලා හිතා ගන්න. අනිවාර්ය විද්‍යාවට ඒ සාමර්ථ්‍යයක් ගන්නවා කියන අදහස විතරක් හිතේ තියාගන්න. ඒක මතක තියාගන්න. හොඳයි. එහෙනම් අපි පටන් ගමු. ශාඛා සත්ත්‍ය සෛලල ව්‍යුහා කෘත්‍යය. මේ ඉස්සෙල්ලම තමා විසින්ම අන්වීෂයක් හදාගෙන මේ ශාක සෛල මේ සත්ත්ව සෛල කොහොමද කියලා බලපු මිනිස්සෙක් හිටියා. එයා තමයි රොබර්ට් හුක් 1665 දී තමයි මේ මිනිස්සු මේ වැඩේ කරේ. රොබර්ට් හුක් එයාම නිර්මාණය කළ අන්වීෂයක් එයාම නිර්මාණය කරලා කිරල ඇබේක පෙත්තක් කැපුවා. පෙත්ත කපලා එයාගේ අන්වීෂයෙන් බැලුවට පස්සේ යාට පේනවා මී වදයක කුටීර වගේ. මී වදයක කුටීර වගේ සිදුරු ගොඩාක් දැක්කා. හරිද? ඊට පස්සේ යා ඒක සෛලය. ඊට පස්සේ යා ඒකට සෛල එහෙම නැත්නම් සෙල් එකක් කියලා සෛලයක් කියලා මෙයා ඒක නම් කරා. හරිද? ඒක ආරගොයි ටියුට් එකේ දීලා තියෙනවා රූප දෙකක්. එකක් ඒ රොබර්ට් හුක් හදපු එයා විසින් නිර්මාණය කරපු අන්වීෂය. එතකොට එයා ඒ අන්වීෂයට ආලෝකය ලබා ගත්තේ පොල් තෙල් පහනකින්. පොල් තෙල් පහනකින් තමයි ආලෝකය ලබා ගත්තේ. එයා දැකපු දේ එයාගේ අතින් ඇඳපු රූපේ තමයි ඒකම තමයි දකුණු පැත්තේ වලට දාලා තියෙන්නේ. ඒ රොබර්ට් හුක් විසින් ඇඳපු රූපේ. ඔය තියෙන රොබර්ට් හුක් මේ තියෙන්නේ කෞතුකාගාරයේ තියෙන එයාගේ අන්වීෂය පේන නැති එයා විසින් නිර්මාණය කරපු අන්වීෂය එයා අතින් ඇඳපු රූපේ තමයි ඔය තියෙන්නේ. හරි. එතන ඔයාලා ටියුට් එක ලියගන්න 1665 දී රොබර්ට් හුක් ටියුට් එකේ අඩුපාඩු හදාගන්න. 1665 දී රොබර්ට් හුක් ඔහු විසින් නිර්මාණය කළ අන්වීෂය භාවිතයෙන් කිරල ඇබේක ඡේදයක් නිරීක්ෂණය කරන ලදී. එහිදී මී වදයකමින් කුටීර සමූහයක් ඇති බව සොයාගත් ඔහු එම කුටීර සෛල ලෙස නම් කරන ලදී. ඊළඟ බලමු රොබර්ට් හුක් ඔය විදිහට right දැන් එතකොට රොබර්ට් හුක් ඔය විදිහට සෛල හොයාගත්තා. නම් සෛල ගැන දන්නවා. ඊට පස්සේ 1838 දී ආවා මේ යාළු තුන්දෙනෙක්. හරි යාළු තුන්දෙනෙක් ආවා. එක්කෙනෙක් තමයි ස්ලයිඩර්. හරි එක්කෙනෙක් තමයි ස්ලයිඩර්. අනිත් එක්කෙනා තමයි ස්වාන්. අනිත් එක්කෙනා තමයි රැඩෝල්ෆ් වර්කෝ. හරිද? රැඩෝල්ෆ් කියන්නේ මොකද කියන්නේ? ඒ කියන්නේ තමයි ස්ලයිඩර්, අනිත් එක්කෙනා ස්වාන්, අනිත් එක්කෙනා රැඩෝල්ෆ්. යාළු තුන්දෙනෙක් යාළු තුන්දෙනෙක්. මේ තුන්දෙනා සෛල ගැන අධ්‍යයනය කරා. මේ තුන්දෙනා සෛල ගැන අධ්‍යයනය කරාට පස්සේ මෙයාලා කිව්වා සියලුම ජීවීන් මේ ලෝකෙ මේ විශ්වයේ සියලුම ජීවීන් හැදිලා තියෙන්නේ සෛල වලින්. ඒ කියන්නේ හැම ජීවියෙකුගේම කෘත්‍යමය ඒකකයේ සෛල කියලා කිව්වා. හරිද? ඒ කියන්නේ හැම ජීවියෙකුගේම හැදිලා තියෙන්නේ සෛල වලින්. ඒ වගේම ජීවය ඒ කියන්නේ ජීවියා තුළ සෑම ක්‍රියාවලියක්ම සිදු වෙන්නේ සෛල තුළ. දැන් අපේ ඇඟෙත් එහෙම අපි හැදිලා තියෙන සෛල වලින් අපේ ඇඟේ තියෙන සියලුම ක්‍රියාවන් සිදු වෙන්නේ සෛල වලින් තමයි පටන් ගන්න හැම වෙලාවකම. දැන් ආහාර ජීවන පද්ධතියේ ක්‍රියාවලිය සිදු වුණා ඒ අවසානයේ ගත්තොත් එහෙම මේ සෛල එකතු වෙලා තමයි මේක වෙන්නේ. හරිද? ඒ නිසා මෙයාලා කිව්වා මේ තුන් දෙනා කිව්වා සියලුම ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛල කියලා කිව්වා. ඔන්න පළවෙනි කාරණා. ඊළඟට කිව්වා හැම ජීවියෙක්ම සියලුම ජීවීන් හැදිලා තියෙන්නේ එක්ක එක සෛලයකින්. එහෙම නැත්නම් සෛල ගොඩකින්. ජීවීන් හැදිලා තියෙන්නේ එක සෛලයකින්. එහෙම නැත්නම් සෛල ගොඩකින්. හරිනේ? ඒක සෛලික ජීවීන්ට එක සෛලයක්. බහුසෛලික ජීවීන්ට සෛල ගොඩක් තියෙනවා. ඒක නේද දෙවෙනි එක. ඊට පස්සේ කිව්වා කවදා හරි දවසක අලුතෙන් සෛලයක් හැදෙනවා නම්. හරි? කවදා හරි දවසක අලුතෙන් සෛලයක් හැදෙනවා නම් මේ ඉබේට පහළ වෙන්නේ නැහැ සෛල. මේ එකපාර වෙනද මේ එකපාර වෙන සෛලයක්. එහෙම පහළ වෙන්නේ නැහැ. මේ ලෝකේ මේ විශ්වයේ කොහේ තැනක සෛලයක් හැදෙනවනේ. ඒ හැදෙන්නේ පවතින සෛලයකින් කියලා කිව්වා. පවතින සෛලයකින් තමයි අලුත් සෛලයක් හැදෙන්නේ. ඔන්න බලන්නකො. කවුද මේ තුන් දෙනා? ස්ලයිඩර්, ස්වාන්, අනිත් එකනා රැඩෝල්ෆ්. මේ තුන් දෙනා එකතු වෙලා කිව්වා කරුණු තුනක්. එකක් තමයි ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය කියලා කිව්වා. හරිද? ඊළඟට ජීවීන් එක්ක තනි සෛලයකින් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් සෛල වලින් හැදිලා තියෙනවා කිව්වා. නව සෛලයක් බිහි වෙනවා නම් ඒ බිහි වෙන්නේ පැරණි සෛලයකින් කියලා කිව්වා. මෙන්න මේ කරුණු තුනට අපි කියනවා සෛලවාදය කියලා. ඕන.
සෛලවාදී. ඒක සෛලවාදී ඉදිරිපත් කළේ කවුද? සෛලවාදී ඉදිරිපත් කළේ කවුද? එක්කෙනාද ඉදිරිපත් කළේ? දෙනෙක්. කී දෙනෙක් ඉන්නවද සෛලවාදී? ස්ලයිඩර් තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ තමයි ස්ලයිඩර්, අනිත් එක්කෙනා ස්වාන්, අනිත් එක්කෙනා රැඩෝල්ෆ්. මේ තුන් දෙනෙක් තුලා තමයි සෛලවාදී ඉදිරිපත් කළේ. හරි. අපි සෛලවාදය ලියාගෙන සෛල ගැන ඉගෙනගමු. අපි බලමු එහෙනම් සෛලය කියන්නේ මොකක්ද කියලා. සෛලය කියන්නේ ජීවේ ව්‍යුහමය හා කෘත්‍යමය එකකේ. ජීවේ ව්‍යුහමය හා කෘත්‍යමය. ව්‍යුහය කියන්නේ දැන් අපි ගෙයක් ගත්තොත් ගේ ව්‍යුහය කියන්නේ ගෙයක් ගත්තොත් කාමරේ බිත්ති තියෙනවා. ඒක තමයි ව්‍යුහය හරි. ව්‍යුහමය එකකේ කියන්නේ දැන් මගේ ශරීරය ගත්තොත් මගේ ශරීරේ ගොඩනැගිලා තියෙන ෆයිල් වල. මගේ ශරීරේ ගොඩනැගිලා තියෙන විවිධාකාර ෆයිල් ගොඩක් එකතු. ඒකට මගේ ඇඟේ හැඩය. හරි මගේ ඇඟේ ප්‍රමාණය මේ සියල්ල තීරණය කරේ මගේ ඇඟේ තියෙන ෆයිල්. එහෙනම් අපි ඒකට කියනවා ව්‍යුහමය ඒකකය. ඒ කියන්නේ ව්‍යුහමය ඒකකයක් කියන්නේ ඒක. ඒ කියන්නේ අපේ ඇඟේ ව්‍යුහය ගොඩනැගෙන්න උදව් කරපු නිසා. කෘත්‍යමය ඒකකය. කෘත්‍යමය ඒකකය කියන්නේ අපේ ඇඟේ තියෙන කාර්යය. කියන්නේ අපේ ඇඟේ ශ්වසන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපේ ඇඟේ ශක්තිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. අපේ ඇඟේ ශක්තිය නිෂ්පාදනය කරන ක්‍රියාවලිය සිදු කරන්නේ සෛලය. දැන් ඔයාලට කියන්න පුළුවන්ද දැන් අපි ගමු කාර් එකක්. කාර් එකට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන එන්ජින් එක. අපිට පෙන්වන්න පුළුවන් වාහනේ කාර් එක ඇරලා මෙන්න මෙතන මේ එන්ජින් එක මෙන්න මෙතනින් තමයි ශක්තිය හදන්නේ. එතකොට දැන් අපි ගියොත් එහෙම මේ තාපිදුලි බලාගාරේ නොරෙච් වල තාපිදුලි බලාගාරයට ගියොත් අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි ගල් අඟුරු දහනය කරලා ශක්තිය නිෂ්පාදනය කරලා මෙයාට අවශ්‍ය කරන ශක්තිය හදාගන්න. අපිට ඉතින් එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට ඔයාලගේ ශරීරයේ කොහේ හරි තැනක් පෙන්නලා ඇඟිල්ල තියලා මෙන්න මෙතනින් තමයි මගේ ඇඟේ ශක්තිය නිපද වෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඔයාලගේ ඇඟේ කොහේ හරි තැනක් පෙන්නලා ඇඟිල්ල තියලා මෙන්න මෙතනින් තමයි මට මගේ ඇඟේ ශක්තිය නිෂ්පාදනය වෙන්නේ කියන්න පුළුවන්ද? එහෙම කියන තැනක් නැහැ. එහෙනම් ඔයාලගේ මගේ මේ අපි හැමෝගෙම දේහේ ශක්තිය නිෂ්පාදනය වෙන්නේ කොතනින්ද? ශක්තිය නිෂ්පාදනය වෙන එක තැනක් කියලා නැහැ. ශක්තිය නිෂ්පාදනය වෙනවා සෑම සෛලයකම. අපේ ඇඟේ තියෙන සෑම සෛලයකම ශක්තිය නිෂ්පාදනය වෙනවා. සෑම සෛලයක් තුළම මයිටොකොන්ඩ්‍රියා කියලා කොටසක් තියෙනවා. සෑම සෛලයක්ම සෛලීය ශ්වසනය සිදු කරනවා. සෛලීය ශ්වසනය සිදු කරමින් ශක්තිය නිෂ්පාදනය කරනවා. එහෙමනම් ඒ නිසා තමයි අපි කියන්නේ කෘත්‍යමය ඒකකයේ සෛලය කියලා. අපේ ඇඟේ සියලුම ක්‍රියාවන් සඳහා අවශ්‍ය ශක්තිය සෛල වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා සෛල වලින් නම් අපි ගොඩ නැගුණේ ව්‍යුහමය ඒකකයේ සෛල. සෛල නිසා නම් අපිට ශක්තිය ලැබෙන්නේ ආන්න කෘත්‍යමය ඒකකයේ සෛල. ඊළඟට ජීවී දේහයේ ගොඩ නැගලා තියෙන කුඩාම ඒකකයක් සෛලය. ජීවී දේහයේ නිර්මාණය වෙලා තියෙන කුඩාම කොටසක් සෛලය. එතකොට තනි සෛලයක් තියෙන ජීවින්ට අපි කියනවා ඒක සෛලික ජීවීන්. තනි සෛලයක් තියෙන ජීවීන් ගත්තොත් ඒක සෛලික ජීවීන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පැරමීසියම් සපත්තු අඩියක් වගේ හැදේ. පැරමීසියම් දැන් බලන්න දැන් පැරමීසියම් දැන් ඔයාලට ආහාර ජීවන පද්ධතිය කියලා එකක් තියෙනවා. ඔයාලට ඇස් කන්න ආසනම්මන නේද? ජාති ඔයාලගේ ඇඟේ අයිටම් ගොඩක් තියෙනවා බලන්න. කැලි ගොඩක් තියෙනවා. පැරමීසියම් ගත්තොත් පැරමීසියම්ගේ එක සෛලයයි. පැරමීසියම්ගේ එක සෛලයයි. එතකොට මොකද වෙන්නේ? පැරමීසියම් වලදී මේ පාස්න කැඩීමේ මේවා සෛල නෙමෙයි. මේ කෙනි තිබ්බට මේවා සෛල නෙමෙයි. මෙයාගේ එක සෛලයයි. හැබැයි මේ සෛලය ඇතුලේ විවිධාකාර ඉන්ද්‍රිකා තියෙනවා නේද? මේ සෛලය ඇතුලේ විවිධාකාර ඉන්ද්‍රිකා වර්ග තියෙනවා. එතකොට ඒක සෛලික ජීවි ඉන්ද්‍රිකා කියන්නේ මොනවද? මොකද්ද? ඉන්ද්‍රිකා කියන්නේ මොනවද? ඉන්ද්‍රිකා කියන්නේ මේක ඇතුලේ තියෙන තව කොටස්. එතකොට මේ සෛලය ඇතුලේ තියෙන ඉන්ද්‍රිකා වලින් තමයි මෙයා කාර්යයන් කරන්නේ.
සෛලය ඇතුලේ තියෙන ඉන්ද්‍රිකා. ඉන්ද්‍රිකා කියන්නේ සෛලය ඇතුලේ තියෙන තව කොටස්. සෛලයක් ගත්තට පස්සේ සෛලය ඇතුලේ කොටස් තියෙනවා ගොඩක්. ඒ කොටස් වලට කියන්නේ ඉන්ද්‍රිකා. එතකොට ඒකසෛලික ජීවියෙකුගේ සියලුම ක්‍රියාවන් සිදු වෙන්නේ ඉන්ද්‍රිකා මගින්. සෛල කොටස් තියෙන අපි බහුසෛලික ජීවි. එතකොට අපේ ඇඟේ අපි ඉගෙන ගත්තා සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක එකතු වෙලා හැදෙනවා අවයව. එහෙම නැත්නම් ඉන්ද්‍රියන් අවයව හැදෙනවා. අවයව එකතු වෙලා පද්ධති හැදෙනවා. පද්ධති එකතු වෙලා සම්පූර්ණ ජීවිය හැදෙනවා. මතකයි නේ අපි ඉගෙන ගත්තා. ආන්න. එතකොට අපේ දේහය කොට නැගිලා තියෙන්නේ ඒ විදියට. අපි බහුසෛලික ජීවීන් නිසා අපේ දේහය කොට නැගිලා තියෙන්නේ සෛල, ඊළඟට පටක, ඊළඟට අවයව, ඊළඟට පද්ධති, ඊළඟට සම්පූර්ණ ජීවිය. හැබැයි ඒකසෛලික ජීවියෙක් ගත්තොත් එයාලගේ හැම පටක නැහැ, අවයව නැහැ, පද්ධති නැහැ, මොකුත් නැහැ. මෙයාගේ එකම සෛලය තුළ ඒක ඇතුලේ පොඩි ඉන්ද්‍රිකා තියෙනවා. සෛල කොටස්. ඒ වයින් තමයි යාට අවශ්‍ය කරන ක්‍රියාවන් සිදු වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් සෛලයක් කියන එක පියවි ඇසට පේන්නේ නැහැ. අපේ සාමාන්‍ය ඇයට සෛලයක් කියන එක බලා ගන්න අපේත් එහෙමද? හරිද? සාමාන්‍ය සෛලයක් අපේ ඇයට බලා ගන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් අපි සෛලයක් බලා ගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? අනිශ්චයකින් බලන එක. සෛලයක් බලා ගන්න අපි මොකද්ද කරන්නේ? අපි අන්වීක්ෂයකින් බලා ගන්නවා. සෛලයක් බලන්න නම් අපි අන්වීක්ෂයකින් ගන්න වෙනවා. හරිද? අපිට ඇත්තටම සෛල බලන්න පුළුවන් එන්නේ. අපිට පුළුවන් අපි කොපුල් සෛල බලන්න. කොපුල් සෛල කියන්නේ මේ කම්මුලේ තියෙන සෛල. කම්මුලේ පිටපැත්ත මේ ඇතුල් පැත්ත තියෙන ඇතුලේ. අපේ කට ඇතුලේ තමයි කම්මුලේ ඇතුල් පැත්ත තියෙන්නේ. මේ පිටින් පේන එකනේ. අපි යෝගට් හැන්දා එහෙම නැත්නම් මේ ටූත් පික් එකක් අරගෙන අපි මේ කම්මුලේ ඇතුලේ පැත්ත පොඩ්ඩක් මෙහෙම හූරනවා. හූරනවා කියන්නේ තුවාල වෙන්න හූරනවා නෙමෙයි. නිකන් මෙහෙම පොඩ්ඩක් හූරනවා. පොඩ්ඩක් නිකන් මෙහෙම පොඩ්ඩක් අතුල්ලනවා. ඇතුළුවට පස්සේ නිකන් කෙල වගේ පොඩ්ඩක් ගෑවිච්ච ටිකක් එනවා වගේ. අපි ඕක අරගෙන අන්වීක්ෂයෙන් තියලා බැලුවොත් එහෙම අපිට පේනවා මිනිස් සෛල, කොපුල් සෛල පේනවා. බලා ගන්න පුළුවන්. අපි පුළුවන් වෙච්ච දවසක බලමු පස්සේ කාලෙක නේද? කොපුල් සෛල බලමු. එතකොට ලුණු සිවියක් ගත්තොත් ලුණු සිවියක් අරන් අන්වීක්ෂයෙන් දැම්මොත් එහෙම ලුණු සිවිය අපිට ගානට ගඩොල් කැට තිබ්බා වගේ ලස්සනට පේනවා. ලුණු සිවිය අපි බලලා දෙනවා සෑහෙන්න. අපි 6 වසරේ පොඩි කාලේ බැලුවේ නේද? මේ කොපුල් සෛල ටික මම ඔයාලට පෙන්නන්නම් දැන්. මේ තියෙන අපේ ඔය පළවෙනි රූප ගත්තොත් මේ තියෙන කොපුල් සෛල. ඔය තියෙන කොපුල් සෛල. ඔක මැද චූටි කළු පාට බෝලයක් වගේ පේන්නේ ඤස්තිය. ඒ සෛලේ ඤස්තිය. අපිට ආලෝක අන්වීක්ෂයෙන් ඔයිට වඩා දෙයක් බලා ගන්න බෑ. හැබැයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට දැම්මොත් ඔය සෛලය තුළ තියෙන තව තවත් ඉන්ද්‍රිකා අපිට ගොඩාක් බලා ගන්න පුළුවන්. අර මම කිව්වේ පැරමීසියන්ගේ ඉන්ද්‍රිකා මට්ටමේ ඉන්ද්‍රිකා තියෙනවා කියලා. ආන් මේ වගේ ඉන්ද්‍රිකා ටික බලා ගන්න පුළුවන්. අපේ සෛල තුළ තියෙන ඉන්ද්‍රිකා ටික බලා ගන්න පුළුවන්. එහෙනම් අපි සෛලය ගැන ලියාගමු. සෛලය ගැන ලියාගමු. හරි ඉක්මන ලියා ගන්න පේලි 5යි තියෙන්නේ. පේලි 4යි. කරුණු 4යි. ඉක්මන ලියා ගන්න. අපි ඊට පස්සේ බලමු සෛලයක ව්‍යුහය. සෛලයක ව්‍යුහය කියන්නේ සෛලයක් කියන්නේ මොකද්ද? සෛලයේ අභ්‍යන්තරය කොහොමද? සෛලය හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලමු. හරිද? සෛලයක ව්‍යුහය අපිට සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයෙන් බලා ගන්න බැහැ. සෛලයක ව්‍යුහය සඳහා සෛලයක ව්‍යුහය බලන්න අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය, ඉලෙක්ට්‍රොනික නෙමෙයි, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන විශේෂ අන්වීක්ෂය යොදා ගන්න වෙනවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් අපිට සාමාන්‍යයෙන් භාවිත කරගන්න බෑ. ඒවා අධික උපාංගයක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි වෛරස් පව බලාගන්නේ. ආලෝක අන්වීක්ෂයෙන් ඒවා බලන්න බෑ. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් අපි සාමාන්‍ය සෛලයක් නිරීක්ෂණය කළොත් අපිට එයාගේ පේනවා මේ සෛලය තුල
සෛලය තුළ සෛලයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන සෛලය තුළ සෛලයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන තව කුඩා කොටස් තියෙනවා. ආන්න ඒවට අපි කියන්නේ සෛල ඉන්ද්‍රිකා කියලා. තව කුඩා කොටස්. ඒ කියන්නේ සෛලයක අතරපය සෛලය තුළ සෛලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තව කුඩා කොටස් මහා ගොඩක් තියෙනවා. අන්න ඒව ගැන තමයි අපි සෛල ව්‍යුහය යටතේ බලන්නේ. හරිද? මම ඔයාලට බෝඩ් එකේ සෛලයක් අඳින්නේ නැහැ. හරිද? ඔයාලා තනියෙන් සෛලයක් අඳින්න ඕනේ. සෛල ඇඳලා තනියෙන් නම් කරන්න ඕනේ. හරිද? මේක ඔයාලට ගෙදර වැඩක්. මේක අනිවාර්යෙන් සියලු දෙනා කරන්න ඕනේ. ඔයාලා ශාක සෛලයක් සහ සත්ව සෛලයක් වෙනම බෙසිල් බෝඩ් එකක අඳින්න ඕනේ. ඒ කියන්නේ බෙසිල් බෝඩ් එකක් අරගෙන එහෙම නැත්නම් මේක අර ලොකු ඩිමයි කොලයක් අරගෙන ඩිමයි කොල දෙකක් අරගෙන බෙසිල් බෝඩ් නම් බෙසිල් බෝඩ් දෙකක් ඩිමයි කොල ගත්තා නම් හරි. ඩිමයි කොල දෙකක් අරගෙන ඒක සම්පූර්ණයෙන් පිරෙන්න පාට කරන්න ඕනේ නැහැ. ඒක සම්පූර්ණයෙන් පිරෙන්න ශාක සෛලයක් සහ සත්ව සෛලයක් තනියෙන් අඳින්න ඕනේ. සියලුම දෙනා වැඩේ කරන්න ඕනේ. ඒක සියලුම දෙනා වැඩේ කරලා සතියක් ඇතුළත මට ෆොටෝ එකක් දාලා එවන්නත් ඕනේ. A3 කොලේට ඇඳට කමන්නේ. A4 මදිනේ. පුංචිනේ. ලොකුවට පේන්නේ පිටියේ දාන්න. A4 නෙමෙයි සර් A3 කොලයක්. A3 කියන්නේ ඉතින් බං A4 ඩබලක් නේ. A3 එක මදිනේ මෙච්චර නෙමෙයි. කමන්නේ නැහැ ඉතින් නැත්තම් A3 එකේ හරි කරන්න. A3 නැත්නම් A2 එකක් හොයාගන්න. A3 කොළ දෙකක් එකට අලවන්න. අලවලා ටිකක් ලොකුට අඳින්න. එහෙම කරන්න. හරිද? මේ ශාක සෛලයයි සත්ව සෛලය අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඊට පස්සේ අපි ඒකේ තියෙන කොටස් ගැන වෙන වෙනම කතා කරමු. හරි මම දැන් ඔයාලට ශාක සෛලය සහ සත්ව සෛලය වෙන වෙනම පෙන්නනවා. පෙන්නලා ඒකේ තියෙන කොටස් ගැන වෙන වෙනම විස්තර කරලා දෙන්න. right සෛලයක ව්‍යුහය. සෛලයක් ඔය මෙතන තියෙන්නේ ශාක සෛලයක්. මේ ශාක සෛලය ගත්තට පස්සේ මේ ශාක සෛලේ අපි බලමු දැන් මේකේ තියෙන කොටස් බලමු. දැන් අනිවාර්යෙන් හැම සෛලයකම මෙන්න මේ රයිබෝසෝම කියන කොටස් ටික තියෙනවා. ඒ කියන්නේ මේ චූරි තිත් වගේ පේන්න තියෙන ඒවා රයිබෝසෝම. රයිබෝසෝම කියන කොටස් ටික අපිට අනිවාර්යෙන් දකින්න ලැබෙනවා. ඊට පස්සේ රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඔය තියෙන කොටස් රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඊළඟට ශාක සෛලයක අනිත් සෛල වල දක්න නැති කොටසක් තියෙනවා හරිත ලවය. ඊළඟට ශාක සෛලයක අනිත් සෛල වල දක්න නැති තව කොටසක් තියෙනවා සෛල බිත්තිය. මයිටොකොන්ඩ්‍රියම කියන එක හැම සෛලයකම තියෙනවා. සෛල ප්ලාස්මය කියන එක හැම සෛලයකම තියෙනවා. ශාක සෛලවල විතරක් විශේෂයෙන් දක්න ලැබෙන ලොකු කොටසක් තියෙනවා. මේ මම අඳින්නේ මේක රික්තකය. රික්තකය කියලා කොටසක් තියෙනවා. රික්තකය ඇතුළ සෛල යුෂය කියන ජලීය ද්‍රාවණයෙන් පිරලා තියෙනවා. රික්තකයේ වටේ මායිම තුනී පටලයකින් හැදිලා තියෙනවා. අපි ඒක රික්තක පටලය එහෙම නැත්නම් තාන ප්ලාස්ටය කියලා අපි හඳුන්වනවා. ඊට අමතරව ගොල්ගි සංකීර්ණ කියන කොටස තියෙනවා. ගොල්ගි සංකීර්ණ. ඊළඟට හැම සෛලයකම වටේ තුනී පටලයක් තියෙනවා. ඒක තමයි ප්ලාස්ම පටලය. එහෙම නැත්නම් සෛල පටලය කියලා අපි ඒක කියනවා. හැම සෛලයකම න්‍යෂ්ටිය කියලා කොටසක් තියෙනවා. මේ වගේ ලොකු කොටසක් තියෙනවා න්‍යෂ්ටිය. ඒ න්‍යෂ්ටිය මගින් තමයි සම්පූර්ණ සෛලය පාලනය වෙන්නේ. න්‍යෂ්ටිය වටා තියෙනවා න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව කියලා කොටසක් තියෙනවා මෙන්න මෙහෙම. එයා තමයි න්‍යෂ්ටිය පාලනය කරන්නේ. ඔය ශාක සෛලයේ කොටස් ටික. දැන් වෙන වෙනම රයිබෝසෝම කියන්නේ මොනවද? අන්තප්ලාස්මීය ජාලිකා මොනවද? හරි ඊළඟට ඔය හැම එකක් ගැන වෙන වෙනම කියලා දෙනවා. ඔයාලා මේ විදිහට ශාක සෛලයක් ඇඳලා තනියෙන් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට. ඊළඟ සත්ත්ව සෛලයක් ගත්තොත් මේ බලන්න සත්ත්ව සෛලයේ අර ශාක සෛලයේ තිබිච්ච සෛල බිත්තිය නැහැ. දැන් ශාක සෛලයක් ගත්තොත් නිකන් මේ හතරස් හැඩයක් වගේ තියෙනවානේ. ඒ හැඩයට හේතුව තමයි මේ වටේ තියෙන මේ ටිකක් අඳුරු පාට ඝනකමින් යුක්තව පේන මේ සෛල බිත්තිය. මේ සෛල බිත්තිය නිසා තමයි එයාට මේ හැඩය ලැබිලා තියෙන්නේ. මේ තියෙනවා මේ රතු පාටින් පෙන්නන්නේ මේක තමයි සෛල බිත්තිය. මේ ඝනකමට තියෙන්නේ.
ඔය සෛල බිත්තිය නිසා තමයි ශාක සෛල වල නිශ්චිත හැඩයක් ලැබෙන්නේ. හැබැයි සත්ත්ව සෛල වල එහෙම සෛල බිත්තියක් නැහැ. එයාට එහෙම නිශ්චිත හැඩයක්වත් එන්නේ නැහැ ඒ නිසා. හැබැයි සෛල බිත්තියක් නැති වුණාට එයාගේ අර මම කිව්වේ සෛලයේ ආවරණය බාහිර ආවරණය ආන්න ප්ලාස්ම පටලය කියන එක තියෙනවා. ප්ලාස්ම පටලය කියන එක තියෙනවා. එතකොට සෛල ප්ලාස්මය කියන එක තියෙනවා. රයිබෝසෝම ගෝල්ගි සංකීර්ණ ඒ ඔක්කොම තියෙනවා. ඊළඟට කේන්ද්‍ර දේහය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කියන්නේ හරියටම හරි ඒ කියන්නේ සෛලයේ හරි මැද තියෙන ඉන්ද්‍රිකාවක් ඒක කේන්ද්‍ර දේහය. ඊළඟට අරකේ වගේම තමයි අර ශාක සෛලය වගේ තමයි මෙයාගේ න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය මැද න්‍යෂ්ටිකාව තියෙනවා. න්‍යෂ්ටිය වටේ න්‍යෂ්ටි පටලයක් තියෙනවා. අන්තප්ලාස්මික ජාලිකා කියන ඒවාත් තියෙනවා. මයිටොකොන්ඩ්‍රියම් කියන කොටසක් තියෙනවා. මේ අන්තප්ලාස්මික ජාලිකා. මෙතනක් තියෙනවා. මේක රළු, මේක සීනිදු. ඒවා වෙන වෙනම මම කියලා දෙන්නම් ඔයාලට. මෙන්න මේ තියෙන කොටස් තමයි අපි කියන්නේ සෛලය තුල තියෙන ඉන්ද්‍රිකා කියලා කියන්නේ ඕවා. ඕවා අපිට සාමාන්‍ය අන්වීක්ෂයෙන් පේන්නේ ආලෝක අන්වීක්ෂයෙන් අපිට බලා ගන්න බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි අපිට ඕක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් මේ සෛල වර්ග දෙකක් තියෙනවා. සෛල වර්ග දෙකක් තියෙනවා. එක සෛල වර්ගයක් තමයි ශාක සෛල. අනිත් සෛල වර්ගය තමයි සත්ත්ව සෛල. ශාක සෛල හා සත්ත්ව සෛල කියලා සෛල වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ දෙකේ වෙනස්කම් තියෙනවා. ශාක සෛලයක් ගත්තොත් ශාක සෛලයේ සෛල බිත්තිය කියලා එකක් තියෙනවා. ශාක මෙන්න සත්ත්ව. හරි. ශාක සෛලයේ සෛල බිත්තිය කියලා එකක් තියෙනවා. සෛල බිත්තියක් ඇත. ශාක සෛලයේ සෛල බිත්තියක් තියෙන නිසා යාට නිශ්චිත හැඩයක් ලැබෙනවා. එතකොට සත්ත්ව සෛලයක් ගත්තොත් සත්ත්ව සෛලයේ සෛල බිත්තියක් නැහැ. ඔන්න වෙනස් තමයි. සෛල බිත්තියක් නැත. සෛල බිත්තියක් නැහැ. හරි. එතකොට ඔයාලගේ ටියුට් එකක් තියෙනවා. අර මම පෙන්නකොට ඒක දැක්කා ඔයාලා. බලන්න ශාක සෛලයේ මැද තියෙනවා ලොකු හිස් අවකාශයක්. අපි ඒකට කියන්නේ මොකක් කියලාද? ශාක සෛලයේ මැද තිබ්බ ලොකු හිස් අවකාශයක්. අපි කියන්නේ මොකක් කියලාද ඒක? බලන්න සත්ත්ව සෛලයේ එහෙම රික්තකයක් තියෙනවද කියලා? සත්ත්ව සෛලයේ එහෙම රික්තකයක් නැහැ. න්‍යෂ්ටිය නම් තියෙනවා. රික්තකයක් නැහැ. එතකොට ශාක සෛලයේ විශාල මධ්‍ය රික්තකයක් ඇත. සත්ත්ව සෛලයේ විශාල රික්තක නැහැ. හැබැයි චූටි රික්තක තිබිලා නැති වෙන්න පුළුවන්. හරිද? විශාල රික්තක නැත. කෙටින් එහෙම ලියාගමුකෝ. හරි. එතකොට බලන්න ඔයාලා ශාක සෛලය සහ සත්ත්ව සෛලය ගත්තොත් එහෙම. ඕකේ බලන්නකෝ ශාක සෛලයේ සෛල ප්ලාස්මය කියන කොටස සහ සත්ත්ව සෛලයේ සෛල ප්ලාස්මය. මේ සෛල ප්ලාස්මය කියන්නේ මොකක්ද දන්නවද? සෛල ප්ලාස්මය කියන්නේ සෛලය තුල ඔය පවතින ඉන්ද්‍රිකා ගිලිලා තියෙන ද්‍රවයක් තුල. ඒක නිකන් මේ වගේ. ඔයාලා shopping bag එකක් අරගෙන හරි. shopping bag එකක් අරගෙන shopping bag එකට දානවා ඔය noodles කෑලි ටිකක්. හරි. shopping එකක් අරගෙන ඔකට noodles කෑලි ටිකක් දානවා. ඊළඟට soya meat කෑලි ටිකක් දානවා. හරි. මම වතුර පෙඟෙනවා මම මේ කියන්නේ. ඒ වගේ තව මොනවා හරි ඔය එකේ කෑලි බෑ ටිකක් දානවා. දාලා වතුර දානවා. වතුර දාලා ගැට ගන්නවා. දැන් ඔන්න shopping එකක් තියෙන එතකොට
ඔයා එක එක જાති කැලි බැලි දාලා මේ මල්ලක් දාලා දැන් මල්ලි ගැට ගහලා තියෙන්නේ මේකට. වතුර පුරලා ගැට ගහලා තියෙන්නේ. දැන් මේකට සෝයා මීට් කැලි තියෙනවා නේද? මේ නූඩල්ස් කැලි තියෙනවා. සෝයා මීට් කැලි තියෙනවා. අර අරබික කර කැලි තියෙනවා. ලුණු කැලි තියෙනවා. ඔයගේ කැලි බැලි තියෙනවා. හරිද? එතකොට මේක ඇතුලේ තියෙන මේ එක එක ද්‍රව්‍ය මේකේ ජලය තුල ගිලිලා පාවිපාවින් තියෙන්නේ. මේකේ වතුර තියෙන නිසා මේක ඇතුලේ තියෙන මේ දාපු හැම ද්‍රව්‍යයක්ම ජලයේ ගිලිලා ජලය තුල පාවෙනවා. සෛලයත් එහෙමයි. සෛලෙත් මේ වගේ. සෛලේ වටේ තියෙන සෛල ප්ලාස්මය. එහෙම නැත්නම් ප්ලාස්ම පටලය. මේ සෛලේ වටේ තියෙන ප්ලාස්ම පටලය. එහෙම නැත්නම් සෛල පටලය. හරිද? ඒක නිකන් සොසින් බෑගික වගේ. ඒකවල සෛලය තුල ද්‍රවයක් පිරලා තියෙනවා. ඒක නිකන් මේක අතට තිබ්බ ජලය වගේ. ඒ පිරලා තියෙන ද්‍රවයට තමයි කියන්නේ සෛල ප්ලාස්මය. ඒ සෛලය තුල පිරලා තියෙන ද්‍රවයට තමයි කියන්නේ සෛල ප්ලාස්මය. එතකොට මේ සෛල ප්ලාස්මය තුල තමයි අර කලින් කියුවා මොනවාද ඔය කිව්වේ ඥාස්තිය, ගෝල්ගි දේහ, අන්තප්ලාස්මීය ජාලිකා ඔය හැම එකම පාවෙන්නේ ඔය අර ද්‍රවය තුල. ඒ ද්‍රවය තමයි මොකද්ද? සෛල ප්ලාස්මය. මට කියන්න ශාක සෛලයේ සත්ත්ව සෛලයේ ගත්තොත් වැඩිපුර සෛල ප්ලාස්මය තියෙන්නේ ශාක සෛලයේද සත්ත්ව සෛලයේද? සත්ත්ව රූපي බලලා කියන්නේ සත්ව සෛලේ. සත්ත්ව සෛල ප්ලාස්මය වැඩි. ශාක සෛලයේ සෛල ප්ලාස්මය අඩුයි. මේ මැද ලොකු රික්තකයකුත් තියෙනවා නේද? එහෙනම් ශාක සෛලයේ ගත්තොත් එයාගේ වැඩි අවකාශයක තියෙන රික්තකය සෛල ප්ලාස්මය කියන ටික අඩුයි. සත්ත්ව සෛලයේ ගත්තොත් එයාගේ වැඩි අවකාශයක් සෛල ප්ලාස්මය පිළිලා තියෙනවා. එතකොට ශාක සෛලවල හරිත ලවය කියලා එක තියෙන. ඒ කියන්නේ කොළ පාට හරිත ප්‍රදදින හරිත ලවය තියෙනවා. සත්ත්ව සෛලවල හරිත ලවය කියලා එකක් නැහැ. දැන් ඔයාලගේ හරිත ලවය නැහැනේ. ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ නෝලා නේ කාටවත්. හරි. එහෙනම් අපි ඉක්මනට ශාඛා සත්ත්ව සෛල වල වෙනස්කම් ටික ලියා ගමු. වැඩි වෙලා ගන්න ඉක්මනට ලියා ගන්න. හරි මෙහෙම කරමු. මේ මම පන්තිය ඉවර කරලා ආයතනයක් ඔක ෂෙයා කරලා තියන්න ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ලියා ගන්න. හරි? එතකොට හරිනේ? එහෙම කරමු. සර්. එතකොට අද අපි ශාඛා සත්ත්ව සෛලවල ව්‍යුහය කෘත්‍යය ගැන පාඩම අපි පටන් ගත්තා. සෛලය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට සෛල වාදය ගැන අපි ඉගෙන ගත්තා. ශාඛ සෛලයක සත්ත්ව සෛලයක කොටස් ටික අපි බැලුවා. ඊළඟට දැන් ඔයාලට වෙනම මම මේ ටික තනියෙන් අඳින්න කියලා උපදෙස් දුන්නා. ඒක අනිවාර්යෙන් ඔයාලා කරන්න. අපි ඊළඟ දවසේ මේ ශාක සෛලවල සහ සත්ත්ව සෛලවල තියෙන කොටස් එකින් එක, ඒ කියන්නේ ඉන්ද්‍රිකා වෙන වෙනම එකින් එක ඉන්ද්‍රිකා අරගෙන අපි ඒවා කොහොමද හැදිලා තියෙන්නේ? ඔයාලගේ කෘත්‍යය මොකද්ද? වෙන වෙනම දැනගමු. එහෙමනම් අපි අදට පන්ති 4 කරනවා. ලබනිරිලා සුදුසු දෙලාට අපි ආයේ පන්ති කරනවා. අද අපි නැති හැමෝටම ලබනිරිද එන්න කියන්න මතක් කරලා. මොකද වැදගත් පාඩමක් පටන් ගන්න තියෙන්නේ. අනිවාර්යයෙන් යවන්න යාළුවෝ ඔක්කොටම එහෙනම් අදට පන්ති 4 කරන ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.